දැන් සියලු දෙනාටම සදහමත් සිතින් ධම්සක් කරන දහම් සෙවන ඉරිදින ධර්ම සාකච්ඡාවට සූදානම්වයි සිටින්නේ. ධර්ම සාකච්ඡාවට අපගේ ගෞරවනීය සංඝ විහාරී ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කරමු. සාදු 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 සාදු. හොඳයි එහෙනම්. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඔය කට්ටිය මේ අපි ගියේ සතියේ නම් අර ගියේ සිකුරාදා අපි අර භාවනාවේ දෙවෙනි කොටස තමයි ඒක දාන්න යෙදුනේ. ඒක මම අර මොකද අර කීප දිනෙකට පෞද්ගලිකව කියලා තිබ්බට අනිත් අයට පොදුවේ කියලා නැති හින්දා ඒක දාන්න කියලා කල්පනා කරේ. එතකොට ඕක මේ භාවනාව අපි දාන්න පරක්කුනේ දෙවෙනි පියවර. මොකද පළවෙනි පියවර හරියට කරලා ඒකෙන් අර එන්න ඕනේ මේ අවුට්පුට් එක හරියට ඇවිල්ලා නැතුව දෙවෙනි පියවරට යන්න අමාරුයි කෙනෙක්ට. ඒකයි ඒක දෙවෙනි පියවර මේ දාන්න පරක්කුනේ. දැන් ඒක සුසු කාලේ කියලා හිතලා දැම්මා. මේ ඒ ගැන වේවා අපි මුලින්ම ඒ ගැන අහන්න තියෙන කාරණාවක් අහමුකෝ. කවුරු හරි පුරුදු කරාද කොහොමද මොකද උනේ කියලා ඉවරලා කොහොමද මේ තරංගිනන්ගේ ඒක මේ දෙවෙනි විදිය බැලුවද? එහෙමයි සාමාස මේ ඒ ධර්ම දේශනාව අහපු එකෙන් ලොකු පිහිටක් වුණා. මේ මම ඒක වැරදියට කරලා තියෙන්නේ. මොකද අර මූණ ප්‍රකට වෙන තැන ඉඳගෙන නෙමෙයි මම අර දැනෙනවා කියන එක පටන් ගත්තේ. මම මුලින්ම ඒක ඒ භාවනා කරන්න වාඩි වෙලා මුලින් ඉඳගෙන මම ඒක කරන්න පටන් ගත්තා. මට ඒක හරියට සාවිනාස මේ සහැල්ලුවක් ආවේ නැහැ. ධර්ම දේශනාව අහලා ආයිම කරාට පස්සේ ලොකු සහැල්ලුවක් ආවා ස්වාමීන් වහන්සේගෙන්. ඔව් ඒකෙදි පේනවාද ඒතර කලින් එකේට වඩා සිහිය, ඒ කියන්නේ සිහිය කියලා කියන්නේ මෙතන අවධානය යොමු කිරීමේ ශක්තිය හොඳට බලවත් වෙලා හොඳට එතන අවධානය ඒකාග්‍ර වෙලා තියෙන ගතිය වැඩි වුණා කියලා තේරෙනවා දෙවෙනි පියවරේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක මට දැනෙන්නේ අර ඒක මොනවාද අර දැනෙනවා කියලා සිහිය පිටව ගන්න එක හුස්ම රැල්ලත් එක්ක මේ හොඳට සම්බන්ධ වෙලා මේ ඒකත් එක්කම මේ ආනාපාන සති භාවනාවත් හොඳට වැඩෙන ගතියක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔව් ඒක තුන්වෙනි පියවර. එතකොට ඔතන ඒ දැනීම හොඳට ශක්තිමත් වුණාට පස්සේ එයාට හිමීටම මේ හුස්ම රැල්ල පිහින්න තැන තමයි ඊළඟට සිහිය පිහිටන්නේ. ඊළඟට ඒක ගිහිල්ලා අවධානය එතෙන්ට නිකම්ම යොමු වෙනවා. එතකොට එයාට එතනින් එහාට ආනාපාන සති භාවනාව කරනවා කියන එක මහා මේ කියන්නේ ලොකු අමාරු දෙයක් නෙමෙයි. එහෙමයි ස්වාමීන්. එතකොට ආනාපාන සති භාවනාව නොකරත් ඔය පළවෙනි දෙවෙනි මට්ටම වගේ සාර්ථක වෙලා එන සැප සැහැල්ලු ස්වභාවය බොහොම පහසුවක් දවසේ ගත කරන්න. එහෙමයි ස්වාමීන්. ඒකේ අත්දැකීම ලැබුවද ඒක? එහෙමයි ස්වාමීන්. ඒක මම අහනින්ද නෙමෙයි ඇත්තටම නම් හිතේ එහෙම තේරුණාද? එහෙමයි සයින්ස් ඒක මොකද්ද කියන්නේ ඒකේ රටාව ඉබේටම මේ හුස්ම රැල්ලත් එක්ක සම්බන්ධ වෙනවා සයින්ස්. ඒක අන්තිමේ ඒ කියන්නේ අන්තිමේට එන්නේ ඒක. අනිත් අය සම්බන්ධ කරන්න යන්න එපා කවුරු. පුරුදු කරන අනිත් අය සම්බන්ධ කරන්න යන්න එපා. ඒක අර ඒ අන්තිමේ හුස්ම රැල්ල ප්‍රකට වෙන්න පටන් ගන්නවා. එතන. එතකොට ඒ ඊට පස්සේ අවධානය ආයෝ එතෙන්ට තමයි ඊට පස්සේ යොමු කරන්න තියෙන්නේ. ඒක ඒකට තුන්වෙනි පියවර. ඒක. එතකොට ඔවුන් ওই විදිහට අර ආනාපාන සතියට ඉන්න ඒ ටික ඔය හරහා එන්න ඕනේ නැත්නම් වෙන මොකක් හරි භාවනාවකේ සිහිනුවන ඔය විදිහට ශක්තිමත් කරපු කෙනෙක් තමයි ආනාපාන සතියට යන්න ඕනේ. ඕකම එකම ක්‍රමයේ කියලා කියන්නේ නැහැ. ඕක එකම ක්‍රමයේ නෙමෙයි. ඕක බොහොම සරල ක්‍රමයක්. ඔය කිව්වේ. මම දකින මේ මට තේරුම් ගන්න පුළුවන් වුණ ක්‍රමවලින් සරලම ක්‍රමය තමයි ඔය කිව්වේ. යන්න පුළුවන්. ඒකෙන් ශක්තිමත් වෙච්ච කෙනා හිත ශක්තිමත් වෙච්ච හිත සිහිනුවන ශක්තිමත් වෙච්ච හිත අර ආනාපාන සතියේ තියන්න පුළුවන්. එහෙම නැතුව දැන් මම දන්න ආනාපාන සති භාවනාව දැන් අපි පසන්න සීල ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවෙන් ගිහින් තියෙන ඉස්සරහට සමාධි ඒ ස්වභාවයේ ඉපදෙවි ආනාපාන සති භාවනාවෙන් උන්වහන්සේ ඊට කලින් උන්වහන්සේ අසුභ භාවනාවෙන් ඒක සකස් කරලා ඊට පස්සේ තමයි ආනාපාන සති භාවනාවට ගිහින් තියෙන්නේ.
මම කතා කරද්දී ඒක මට කියලා තියෙනවා. ඊට පස්සේ මම දන්න තව ගිහියා එහෙමත් ඉන්නවා ඒ සමාධි වලට ගිය කට්ටිය. ඒ කට්ටියත් මේ වෙන භාවනාවකින් සමාධි උපදවන ඊට පස්සේ තමයි ආනාපාන සති භාවනාවට යන්නේ. මොකද ආනාපාන සති භාවනාවට කෙලින්ම ගිහිල්ලා ඒකෙන් මේ සමාධි උපදවනවා හොඳට බලවත් වෙලා චිත්ත ඒකාග්‍රතාවයක් හදාගන්න ඒ ශක්තිය නැහැ. ඒ ශක්තියට ගොඩාක් සිහිනුවන බලවත් වෙච්ච හිතක් ඕනේ. සිහිනුවන ගොඩාක් බලවත් වෙච්ච හිතක් ඕනේ. ඒ ශක්තිය නැති හින්දා මේ ඒක වෙන ක්‍රමයකින් හැදෙන්න ඕනේ. නැත්තම් එයා හැමදාම එක තැන. ඒක හැමදාම වැඩෙන්නේ නැහැ කී ඉන්න වෙන්නේ. තේරුණා නේද කාරණා? එහෙමයි සායනා. ඔව් අනිත් අයට කොහොමද ඒ සම්බන්ධයෙන් අපි මුලින්ම අහලින් ඊට පස්සේ අපි වෙන කාරණාවට යමු. අනිත් කවුරු හරි පුරුදු කරපු කට්ටිය ඉන්නවනම් කියන්නකෝ ඒ ගැන. අවසරයි ස්වාමීන් වහන්සේ ඒ මූණ දැන් අපි ඉඳගෙන භාවනා කරන්න පටන් ගත්ත මුලදිම මූණ ප්‍රකට වෙන එක අර ඒ කියන්නේ අගට වෙනකොට වගේ තමයි ඒක දැනෙන්නේ. එතකොට ටික වෙලාවක් පරණ විදිහටම කරලා මූණ ප්‍රකට වෙන තත්ත්වෙට ආවට පස්සේ එතනින් පටන් ගන්න එක කමන්න යන්නේ ස්වාමීන් වහන්සේ නැත්නම් මුල ඉඳලම මූණෙම පටන් ගන්න ඕනේද? මුලින් පටන් ගන්නකොට මූණ ගොඩාක් ප්‍රකට වෙලා හොඳට ඒකේ අවධානය හිටිනවද? මුලින්ම නෑ ස්වාමීන් වහන්සේ. ඉඳගෙන විනාඩි 5ක් විතර යනකොට තමයි මූණ ප්‍රකට වෙන ඒ කියන්නේ මට ඊට මුලදි දැනුණට වඩා ගොඩක් හොඳට තේරෙනවා කියලා තේරෙනවා. ඒ කියන්නේ හුස්ම රැල්ල ඒ ඔක්කොම ටික තේරෙනවා. එතකොට මම ස්විච් වුණාට කමන්නේද? කොයි වෙලාවෙද ස්විච් එන්නේ නැත්නම් කියන එක තමයි මට ගැටලුවක් විදිහට ආවේ. මේ මූණ හොඳට ප්‍රකට වෙන වෙලාවේ තමයි මූණේ දැනීම අල්ලන්න පුළුවන් වෙලාව. ඔව්. මූණ හොඳට ප්‍රකට වෙන වෙලාව තමයි මූණේ දැනීම සමහර මූණ හිරි වැටලා වගේ මූණ හොඳට තියනවා වගේ දැනෙන්න ගන්නවා. එතකොට ඒ එක තමයි ඒකේ දැනීම හොඳට අල්ලගෙන දැන් එතන හිත හිටින්න පුළුවන් වෙන්නේ ඒ අරමුණ හිතට අහු වුණා. එතකොට ඒ වෙලාවේ තමයි ඒකට මාරු වෙන්න වෙලාව. ඊට පස්සේ ඒකේදී අර දැන් ඔය කට්ටිය මේ හැමෝම ඒ කියන්නේ හුස්ම රැල්ල අල්ලන්න යන්න එපා. දෙවෙනි භාවනාවේදී හුස්ම රැල්ල අල්ලන්න යන්න එපා. මූණේ අර අපි යනවා මූණේ දැනීම අවස්ථා තුනේ දැනීම ගැන හිත තියාගෙන යනවා. හිත තියන් යනකොට ඊට පස්සේ ඒකත් එක්ක අපිට මේ අර අපි හුස්ම ගන්න ඒකේ ඒ කියන්නේ ඒ කොටසේ දැනීම ප්‍රබල වෙලා එන්න ගන්නවා ඉස්සරහට ඉස්මතු වෙලා. එතකොට තමයි එතෙන්ට ගන්න. නැත්තම් කෙනෙක් දැන් දෙවනි පියවර කියලා මූණ ප්‍රකට වුණා දැන් හුස්ම රැල්ලත් එක්ක මේක කරන්න ඕනි කියලා හිතුවොත් වැරදි. තේරුණාද? එහෙමයි. මේක එහෙම නෙමෙයි. මේක අර ඒ කියන්නේ බොහොම මේ නිරායාසයෙන් හේතුන්ගෙන් ඒ ඵල සකස් වෙන්න දෙන්න ඕනි. කියන්නේ බලෙන් ඵල හදන්න ගියොත් එහෙම ඒක වෙන්නේ නැහැ. දැන් සංජීව ප්‍රශ්නේ හදලා යවන්නේ ස්වාමීන් වහන්සේ ඒතර හුස්ම රැල්ල ප්‍රකට කරමින් එතන මේ මෙහෙම යන්නද කියලා. එහෙම එකක් කරන්න යන්න එපා. ඒ මූණ දැනීම යනවා. මූණ දැනීම මුලින් ප්‍රකට වෙන්න ඉඩ දුන්නා. ප්‍රකට වුණ මූණ දැනීමේ දැනෙනවා කියමින් යනවා. යද්දි තවදුරටත් ඒකෙත් හුස්ම ඒ වැටෙන එතන ප්‍රකට වෙන්න ගන්නවා හොඳට. ඒ කාරණාව හිත ප්‍රකට වෙන්න ගන්නවා. එතකොට ඒකත් හොඳට ප්‍රකට වෙලා තේරෙනකොට හිමීට එතෙන්ට යනවා. ඊට පස්සේ මෙතන හොඳයි කියනවා. ස්වාමීන් වහන්සේ මේ මගේ ගැටලුවේ අනේ පළවෙනි කොටස තමයි ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ මම හුස්ම රැල්ල ප්‍රකට වෙනවා කියලා හිතන්නේ නැහැ. හැබැයි මූණ දැන් ඉස්සෙල්ලාම මූණ ඒ කියන්නේ ඊට පස්සේ බෙල්ල එහෙම යනකොට ඒව මුලින්ම ඉඳගත්ත පළවෙනි වතාවේදීම මුහුණ අර ඊට ටික වෙලාවක් යනකොට මුහුණ ප්‍රකට වෙන ප්‍රමාණය වැඩි මුලින්ම තියෙනකට වඩා. එතකොට මට දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ දැන් මම අර දැනෙනවා වලට මාරු වෙන අවස්ථාව කොයි වගේ අවස්ථාවක්ද කියන එක තමයි. ඒ කියන්නේ මූණ ප්‍රකටව දැනෙන වෙලාව තමයි ඒකට මාරු වෙන්න ඕනි වෙලාව. මට විනාඩි ගානේ ඔක පැහැදිලි කරන්න කියන්න බෑ අපිට. කියන්නේ කෙනෙක්ගේ පටන් ගන්නකොටම වෙන්නත් පුළුවන්. කෙනෙක්ගේ ටික විනාඩි 10ක් 15ක් ගිහිල්ලා වෙන්නත් පුළුවන්. කෙනෙකුට ඒක ඒ මට්ටම ආවේ නැහැ වෙන්නත් පුළුවන්. මේ විනාඩි 15ක් විතර භාවනා කරා ඒ මට්ටම ආවෙම නැහැ වෙන්නත් පුළුවන්. ඒතකොට එයා යන්න හොඳ නැහැ. ඒතකොට අර මූණ ප්‍රකට වෙනවා කියන්නේ මූණ නිකන් තියනවා වගේ මූණ හිරි වැටලා වගේ මූණ හොඳට විශේෂයෙන් නිකන් හොඳට නිකන් ඒක දැනෙන්න ගන්නවා. හොඳට තියනවා වගේ. අනිත් ඒවාට සාපේක්ෂව ගොඩක් ඉස්මතු වෙලා දැනෙන්න ගන්නවා. හිත නිකන් මෙතන හිටින්න වගේ යනවා.
එතකොට තමයි මාරු වෙන වෙලාව තියෙන්නේ. හොඳයි සර්. එතකොට මේ මාරු වෙලා එතන තියාගෙන මේ එතන හුස්ම රැල්ලත් එක්ක ඒක කරන්න යනවා නෙමෙයි. එහෙමයි සර්. එහෙම නෙමෙයි. ඒක කරගෙන යනවා. කරගෙන යද්දි හුස්ම රැල්ල ප්‍රකට වෙන තැන එතන තව අවධාන ශක්තිය එතන ඉන්න කැමති වෙනවා හිත වෙන දේවල් වලට වඩා. එතකොට ඒක තමයි එයාට අර හිත එතන තියන් ඊට පස්සේ තුන්වෙනි පියවරට යන්න පුළුවන්. යනවා නම්. එහෙමයි සර්. ඒක අර එකක්වත් හදිස්සියෙන් කරන්නවත් අර බලෙන් කරන්නවත් බෑ මේ. බොහොම සරලව යන්න දෙන්න ඕන. ආන් එහෙම සරලව හදාගත්තොත් අපි අර ඒකේ හේතුඵල දැනගෙනනේ යන්නේ. එතකොට දන්නවා මේ හේතු ටික මේ ගානට එනකොට තමයි මේක සකස් වෙන්නේ. මේ හේතු ටික මේ ගානට එනකොට මේක සකස් වෙන්නේ කියලා දන්නවා. එතකොට හිතට පීඩාවල් නැහැ. ඒ ටික එනකන් ඉන්නවා. ඒ ටික එනකන් ඉන්නවා. එහෙම තමයි යන්න ඕනේ. තව කාට හරි ඒ ගැන අහන්න තියෙනවද? අවසරයි ස්වාමීන් වහන්සේ. අර දෙවනි මේ අවස්ථාවදී යනකොට ස්වාමීන් වහන්සේ දැන් අර දැනෙනවා කියලා යන්නේ දැන් උඩ ඉඳන් පල්ලෙහාට දැනෙනවා කියලා ගිහිල්ලා ඊළඟට මේ ළඟට ඇවිල්ලා ආයෙත් උඩට නේ යන්නේ පල්ලෙහා ඉඳන් උඩට. ඔව් එහෙම තමයි. උඩ ඉඳන් පහළට පහළ ඉඳන් උඩට. පහළ ඉඳන් ආයෙ උඩට යනවාද? ඒ කියන්නේ උඩ ඉඳන් පහළට දැනෙනවා ආය දැනෙනවා අර අපි කයේ කොටස් 4 සිහිය පිටුවේ අර නිකන් ඒක මේ යම් පහළට යනවා උඩට එනවනේ ඒ විදිහම මූල කියන කොටසෙත් පහළට යනවා උඩට එනවා පහළ ඉඳන් උඩට එනවා හරි ඔව් මම කරේ උඩ ඉඳන් පල්ලෙහාට ඇවිල්ලා ආයෙ උඩ ඉඳන් පල්ලෙහාට එහෙම කරේ නෑ එහෙම බෑ ඒ කියන්නේ හිත එතකොට අර ඒ ඉන්න තැන එකපාරට වෙන තැනකට පයින් වෙනවනේ හිතට දැන් බුදුරයන් වහන්සේ ඔය තචපංචකේ දේශනා කරද්දී මේ කියන්නේ කෙස් ලොම් නියදත් සම් කියලා දැන් ඒක කරද්දී ඊට පස්සේ එන්න ඕනේ කෙස් ලොම් නියදත් සම් දත් නිය ලොම් කෙස් කියලා අනිත් පැත්තට එන්න ඕනේ කෙස් ලොම් නියදත් සම් දත් නිය ලොම් කෙස් කියන්නේ අපි ගිය පාරෙම ආයෙ හැරිලා එනවා වගේ එකක් කරන්නේ එතකොට තමයි හොඳට හිත ඒකේ තියෙන්නේ නැත්නම් අපි ගිය පාරෙන් ආයෙ එක පාරයි මුලට එනවා ආයෙ ඒ පාර ආයෙ මුලට ඒක හරියන්නේ නැහැ එතකොට හිත මේට අර ඒක අමුතුවෙන් පැනින්නක් තියෙනවා. එහෙම නැතෝ નિરાයාසයෙන්. ගිය පාරේම ආය හැල්ලෙනවා. සක්මන් භාවනාවක් වෙයි තමයි. එහා කොන්ට ගියා, හැල්ලා මෙහා කොන්ට ආවා. එහා කොන්ට ගියා, ආය මෙහා කොන්ට ආවා. ආන් එහෙම තමයි යන්නේ. මම ඒ විදිහට කරනකොට මේ පොඩ්ඩක් එහෙම දැනුනේ මේ වැරදිින්ද වෙන්න තියෙන අර හුස්ම ගන්නකොට එක වෙලාවක තියෙනවා හුස්ම ආයාසයෙන් ගන්නවා කියලා දැනෙනවා ආයෙ එකපාරට නැති වෙලා යනවා එහෙම වරින් වර ආවා ඉතින් හරියට කරපු නැති හින්දා වෙන්න තියෙනවා නේ සෝරි ඒක තමයි නේ ඔකේ අර හුස්ම ගැන මේ අවධානය යොමු කරන්න එපා දෙවෙනි එකේදී හුස්ම ගැන අවධානය යොමු කරන්න එපා ඒක කරගෙන යනකොට ඒ හුස්ම වැටෙන තැනට අර ප්‍රකට වෙලා එනවා නිරායාසයෙන් ආන් එතනින් එන්න නැත්නම් එතනදී හුස්ම ගැන අවධානය යොමු කරන් දැනීම බලන්න ගියොත් එහෙම අපි හිත විසිරෙනවා. හරි. එහෙම තියෙනවා. ඔව්. තව ඒ ගැන අහන්න කාටද තියෙනවා නම් අහන්නකෝ. අවනස්සයන්ස මට මුල කොටස තමයි මම මේ සතියේ ටිකක් පුරුදු කරේ පළවෙනි දෙවෙනි ස්ටේජ් එකට ගියෙත් නැහැ. මේ සතියේ ටිකක් කාර්යබහුල වුණා මට පුළුවන් වෙලාවට මම ඒ පළවෙනි මේ පියවර කරා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මුලින්ම කියලා දුන්න ටික. ඒක බොහොම මේ කියන්නේ පහසුවෙන් කරන්න පුළුවන් භාවනාවක් කියන්නේ පහසුවෙන් එතෙන්ට යන්න පුළුවන් කියලා තේරුණා හැබැයි බොහොම ලේසියෙන් ඒ කියන්නේ භාවනාව වෙන එක කියන්නේ ලොකු මහන්සියක් ගන්න නැතුව ඒ භාවනාවේ ඉන්න පුළුවන් කියලා තේරුණා ස්වාමීන් වහන්සේ. මම දෙවෙනි එකට යන්න මට ඇත්තටම ඒ කියන්නේ ඉඳගෙන ලොකුවට භාවනා කරන්න බැරි වුණ නිසා මම සති නිමිත්ත පුරුදු කරා අනිත් වැඩ කරන ගමන්. ඒක තමයි මේ සතියේ වැඩිම කරේ ස්වාමීන් වහන්සේ. එතකොට ඒක අර ඇත්තටම අන්තිමේදී බලද්දි නිකන් පොඩි ළමයට පුරුදු කරන්න පුළුවන් භාවනාවක් වෙයි තියෙන්නේ. එහෙසම්. නේද? පොඩි ළමයට පුරුදු කරන්න පුළුවන් ඒක කරන හැටි මේ එහෙම කරන්න පුළුවන් භාවනාවක්. ඒක අර මේ ඕකේ අර අපි එක යන කියන්නේ ඒකෙන් පස්සේ යාට හිමින් ඉස්සරහට යන්න පුළුවන්. එහෙමයි ස්වාමීන්. ඔව් හොඳයි. ඊට පස්සේ තව කාට හද ඒ කියන්නේ මේ මොන හරි කාරණාවක් අහන්න හරි කියන්න හරි තියෙන්නේ හරි ඊට පස්සේ එහෙනම් ඒ කාරණාව හරි සති නිමිත්ත ගැන මොන හරි අහන්න තියනවද
සති නිමිත්ත සොයනස් මට නම් තේරෙන්නේ අර මුලට වඩා ඒක බොහොම يعني ටිකක් හුරු වෙනකොට ඒක පොඩ්ඩක් මේ එතනත් පහසුතාවක් තියෙනවා. ඒ තැන ටිකක් හොයාගත්තයින් පස්සේ වැඩ කරන ගමන් විටින් විට තමයි. හැබැයි හැම වෙලේම නම් සති නිමිත්ත පිටනවා කියලා එකක් නැහැ. නමුත් ඒක මතක් කරාම එතනට පුළුවන් ඒක කරගන්න. එතකොට පොඩ්ඩක් අර අරමුණු වලට යන ගතිය අඩු වෙන බව නම් තේරෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ හිත දිගට දුවදා ඉන්නකොට නෑ. එහෙම නෙමෙයි මෙතෙන්ට එන්න ඕනි කියලා හිතපු ගමන් එහෙම ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන් ක්‍රමයක් විදිහට අහු වෙනවා ස්වාමීන් වහන්සේ. හිත දුවනවා කියලා තේරෙනකොට. ඔව් ඒකෙදි ඒ සති නිමිත්ත කියන එක මම මේ දේශනාවෙත් කියුවා. ඒක අමාරුයි. හරියටම මේ කියන්නේ අර අපි සති නිමිත්තේ තියාගෙන මේ කටයුත්ත දෙකම එකපාර අර සින්ක්‍රොනයිස් වෙලා කරන එක මේකේ තියාගෙන බාහිර දේ හිත තියාගෙන දෙකම එකපාර සකස් වෙලා යන එක අමාරුයි. ඒක ලේසි එකක් නෙමෙයි. ඒක මම කිව්වා. හැබැයි මේ ඒ වගේම තමයි ඒකේ ප්‍රතිඵලෙත් බොහොම ප්‍රබලයි. ප්‍රතිඵලෙත් බොහොම ප්‍රබලයි. එතකොට ඒක අල්ලන්න බැරි කෙනාට සාමාන්‍ය කරන දෙයක් තමයි මම කියන්නේ. ඒක අල්ලන්න බැරි කෙනාට ඒක සාමාන්‍ය මම සමහරලාට කරනවා මේ සම්පූර්ණ අවධානයෙන් සිටිමි කියලා විධානයක් දෙනවා හිතට. සම්පූර්ණ අවධානයෙන් සිටිමි කියලා. ඒතකොට සිහිය කියන එකේ මූලික අවස්ථාව තමයි අවධානය. තව සිහිය උතරින් එහාට වැඩිලා යනකොට ආරෂ්ඨා මාර්ගයට යනකොට වෙනස් වෙනවා. මූලික අවස්ථාව සිහිය තියෙන්නේ සම්පූර්ණ අවධානයෙන් සිටිමි. එතකොට ඒ කියන්නේ කරන වැඩේ හොඳට සිහියට පිහිටනවා. සම්පූර්ණ අවධානයෙන් සිටිමි කියලා ආයෙ තප්පර 5කින් 10කින් ආයෙ මතක් වෙනකොට ආයෙ පාර සම්පූර්ණ අවධානයෙන් සිටිමි කියලා විධානයක් දෙනවා. ඕක මන්ත්‍රයක් වගේ කරන්න පුළුවන්. මන්ත්‍රයක් වගේ කියලා කියන්නේ විනාඩියට 2-3 සැරයක්. එතකොට ඒ වගේ පැයකට 10 15 පාරක් අපිට 20 30 පාරක් හරි ඊටත් වැඩි පාරක් හරි කමන්නේ. දවසට කොහොම හරි 200 වතාවක් නිකන් අර සැරෙන් සැරේ තමන් මොනවා කරත් කමන්නේ. කරන වැඩේ සම්පූර්ණ අවධානයෙන් සිටිමි කියලා ඉවරලා අවධානය එතෙන්ට ගන්න පුළුවන් නම් එයාගේ අවධානය යොමු කිරීමේ ශක්තිය වැඩෙන්න ගන්නවා. ඒකත් එක්ක එයාගේ සිහිය වැඩෙන්න ගන්නවා. සිහිය වැඩෙන්න ගත්තොත් ඒකත් එක්ක එයාට වෙන වෙන දේවල් කල්පනා වෙලා හිත ඒට මේට යන ගති ගොඩාක් අඩු වෙන්න ගන්නවා. ඒතර කරන කාරණාව ගොඩාක් සාර්ථක වෙන්න, හිත පහසු වෙන්න, ඊට පස්සේ ඒකත් එක්ක ඉඳගත්තුත් භාවනාවක් පුරුදු කරන්න බොහෝම උපකාරයක් වෙන්න ඒක හේතු වෙනවා. තේරුණාද? ඔව් ඒක අනෙක් කට්ටිය හැමෝම වගේ පුරුදු කරන්න මේ ඒක පුරුදු කරන්න. මොකුත් නැහැ ඕනේ ඔය කරගෙන යන වැඩ ටික කරන්න. කරන ගමන් හිතට සැරෙන් සැරේ සම්පූර්ණ අවධානයෙන් සිටිමි කියලා. එතකොට මම ඕක කියන්න කලින් පොඩි කාරණාවක් කියන්න දැන් කට්ටියට නැත්නම් ඒක තේරෙන්නේ නැතුව ඇති මේ කියන්නේ සිහියෙන් කට්ටිය ඉන්නේ අසිහියෙන් කියන එක කට්ටියට තේරෙන්නේ නැතුව ඇති සමහරලාට නේද? සාමාන්‍ය කෙනෙක් මම ඉන්නේ අසිහියෙන් කියන එක තේරෙන්නේ නැතුව ඇති. ඒ කියන්නේ එතකොට මොකද්ද අසිහියෙන් ඉන්නවා කියන එක මම පැහැදිලි කරන්න. අසිහියෙන් ඉන්නවා කියලා කියන්නේ වෙන මොකවත්ම නෙමෙයි. අපි මොකක් හරි වැඩක් කරනවා ඒකට සම්බන්ධ නැති වෙන මොකක් හරි දෙයක් ගැන හිතනවා. මොකක් හරි කරන වැඩේ එකක් හිතන්නේ වෙන එකක් ගැන. අපි දවසේ වැඩිපුර ඉන්නේ එහෙම නෙමෙයිද? එහෙමයි සර්. එහෙම නේද ඉන්නේ. ඒ කියන්නේ ඒතකොට සාමාන්‍ය මිනිස්සෙක් ඉන්නේ 80. 80 කියලා කියන්නේ 80 කියන එක තීරුමක් තියෙන බෑ. 80 කියන්නේ ඔන්න ඕක. ඒ කියන්නේ කරන එකට අවධානය නැහැ වෙන මොකක් හරි දෙයක් ගැන හිතන්නේ. ඒතකොට ඒකට අවධානය තියන්නේ කිව්වොත් ඒක නෙමෙයි අවධානය එතන තියෙන්නේ වෙන මොකක් හරි එකක් ගැන ආයෙ හිතනවා. ඒ කියන්නේ එකකවත් අපි හරියට ඉන්නේ නැහැ. එක කාරණාවකවත් අපි හරියට ඉන්නේ. ඒකට කියනවා මේ 80 කියලා. එතකොට ඔන්නෝම තමයි සාමාන්‍ය මිනිස්සෙක්ගේ සාමාන්‍ය දිනදා ජීවිතය යන්නේ 80. කරන දේ නෙමෙයි හිත තියෙන්නේ. ඒතකොට එකක් කරනවා එක වෙන එකක් හිතනවා. එතකොට ඕක කරන දේම හිතනවා නම් හිතන දේම කරන ගානට එනකොට ඕකට කියනවා සිහිය පිහිටලා කියලා. කරන දේම හිතනවා හිතන දේමයි කරන්නේ. කරන දේටමයි අවධානය යොමු කරන දේ ගැනමයි එයා කල්පනා කරනවා හරි කටයුතු කරන්නේ. හිත සම්බන්ධ වෙලා තියෙන අවධානය යොමු කරන දේටමයි. ඕකට කියනවා සිහිය කියලා. එතකොට සාමාන්‍ය මිනිස්සේ ජීවිතේ සිහියෙන් ඉන්නේ බොහොම දවසට සිහියෙන් ඉන්නේ නැත්තර බොහොම පොඩ්ඩයි. එතකොට ඒකත් එක්ක වෙන ප්‍රශ්න තමයි එයා වයසට යන්න අර ගතිය දිගටම ගිහිල්ලා එයාගේ සිහිය දුර්වල වෙනවා. සිහියත් එක්ක නුවණ දුර්වල වෙනවා. ඊට පස්සේ මිනිස්සුන්ගේ සිහිය නුවණ දුර්වල වෙලා අර මරණ අය දැකලා තියෙනව නේද? සිහිය දුර්වල වෙලා මරනකොට කෙනෙක් ඊට පස්සේ එයාට අර කවුද ළඟ ඉන්නේ කියලා මතක නැහැ. මේ අඳුරන්න බෑ. මේ කවුද කියලා මේ පුතා කියලා මේ පුතාද කියලා අහනවා. මම මේ ඉන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. අර ඒ ගානට යන්නේ. එහෙමයි. එතකොට ඉන්ද්‍රියන් දුර්වල වීම එකක්
පැත්තක්. ඒකට අමතරව මෙයාගේ සිහියක් වඩලා නැති හින්දා හැමදේම සිහිය පිරිහෙන විදිහට තමයි කටයුතු කරන්නේ. එයා තේරුම් අරන් හිටියේ නෑ මම මේ කරන දේ හින්දා සිහිය පිරිහෙනවා කියලා එයා තේරුම් අරන් හිටියේ නෑ. ඉතින් ඒක එයා තේරුම් ගත්ත නැද්ද කියන එක අදාළ නෑ. එයාගේ සිහිය හැමදේම පිරිහි කියලා තමයි අර තත්ත්වයටපත් උනේ. එතකොට ඒක වළක්වන්න පුළුවන් කෙනෙක්ට සති නිමිත්ත අමාරු නෑ. සති නිමිත්තෙම තියාගෙන මේ වැඩේ කරන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දක්ෂකම. ඒක තමයි ඒකේ පර්ෆෙක්ට් කියන එක. ඒකේ හොඳම මට්ටම. අවධානය යොමු කිරීමේ ඒක අමාරු නම් එයාට එයින් මෙහා සම්පූර්ණ අවධානයෙන් සිටීම කියලා කලින් කාට හිතට විධාන දෙදී කරන වැඩේ අවධානයෙන් ඉන්න එක පුරුදු ගන්න පුළුවන්. ඕන වැඩ කරන ඕන වැඩකදී සැරෙන් සැරේ ඒක. ඒතකොට කරන වැඩේට ආයයි හිත ගේනවා. ආයයි හිත ගෙන ඊට පස්සේ ඒක පුරුද්දක් වෙනවා හිතට. හිතට අලුත් පුරුද්දක් වෙනවා. ඒක පුරුදු වුණාට පස්සේ හිත ඒ විදිහට ඉන්න කැමති වෙනවා. ඒකත් එක්ක එයා කරන ක්‍රියාව බොහොම ඒක ප්‍රතිඵලදායකයි. ඇයි හොඳට වෙන දැන් අපි ඩොකක් කරලා පාඩම් කරන් ගියාම මෙහෙම ඒ දවස්වල දැන් සාමාන්‍ය කෙනෙක් පාඩම් කරන්න බැරි වෙන්නේ මොකද වෙන ඔළුවේ වෙන ඒවා හිතෙනකොටනේ. නේද? පාඩම් කරන්න බැරි වෙන්නේ මොකක් හරි වෙන දෙයක් හිතනවා. මේ පොත කියවනවා වෙන මොකක් හරි හිතනවා. එතකොට මේ අවධානය තියෙන්නේ මෙතන නෙමෙයි. දැන් ඉගෙන ගන්නත් කෙනෙක්ට අදක්ෂ වෙන්න ඔය කාරණා වෙන්නේ. ටීචර් උගන්වන්නේ වෙන දෙයක් ටීචර් දිහා බලන් ඉන්නවා වෙන මොනවා හරි කල්පනා කරනවා. නේද? අපේ ජීවිතේ අපි ඔක අත්දැකලා තියෙනවනේ. එතකොට බලන්න ඒක අර යා පොඩි දෙයයි කරන්නේ සම්පූර්ණ අවධානයෙන් සිටීම කියලා සැරෙන් සැරේ විධාන දෙදී ආයයකට ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඒක හිත හිටින්න ගන්නවා. ඒ කාරණාව. එතකොට කියන දේ හොඳ අවධානයෙන් තේරුම් ගැනීම හැකියාව කරන වැඩේ හොඳ අවධානයෙන් කිරීමේ හැකියාව. එතකොට එයාගේ කාලේ ඉතුරු වෙනවා ඇත්තටම එයාට. ඒ කරන වැඩේ අවුට්පුට් එක වැඩිනේ, එෆිෂියන්සි එක වැඩි. මේ නේද? ආන්ගෙම විදිනියක් සිහිය පිළිබඳ උත්සාහගත්තත් ඒක අත්දැකද පොඩ්ඩක් හරි. කරන වැඩේ මේ මොකද්ද? කාර්යක්ෂමතාවය වැඩි වෙනවා කියලා. ඒකේ එහෙමට ප්‍රතිඵලයක් නම් වෙනසක් දැක්වෙන්නේ හැබැයි හිතට තියෙන පහසුව නම් තේරෙනවා සන්න. ඒක හිතට පහසුයි. ඒ කියන්නේ වෙහෙස අඩුයි කියලා තේරෙනවා. ඒකයි දැන් ඔව්. මේ සමහර වෙලාවට වැඩ කරන ගමන් ඒ වෙන දේවල් කල්පනා වෙන එකත් එක්ක සමහරලාට පීඩාවක් තියෙනවා සන්න. ඒ පීඩාව ඉක්මනට අඩු වෙන ගතියක් තියෙනවා. ඒතකොට ඒකත් එක්ක මේ පීඩා වෙහෙස ගතිය අඩු හින්දා එයාට කරන වැඩේ සාර්ථකත්වය වැඩි වෙනවානේ. ඒ සන්න. එහෙමයි. නැත්නම් දැන් පීඩා ගතිය එක තැනකින් එහාට පැනනට පස්සේ කරන වැඩේ කරගෙන යන්න බෑ තවදුරටත් පීඩාව බලවත් වෙනකොට අපහසු වෙනවානේ. වෙහෙස වැඩි වෙනවානේ. ඒතකොට මේ වෙහෙස නැත්නම් එයාගේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. අනිත් පැත්තේ. ඊට පස්සේ වටිනම දේ තමයි ඒකත් එක්ක ගිහිල්ලා එයා භාවනාවක් කරන ඉඳගත්තාම ලොකුවට දේවල් හිතට එන්නේ නැහැ. එහෙමයි. එහෙමයි. ඉතින් ඒ හින්දා සති නිමිත්ත හරියටම අර කියන්නේ මම අර කිව්වාගේ නාසිකාග්‍රේ හරි මේ උඩුතලයේ හරි ඒක අල්ලන්න බැරුව ඒ දෙක එක්කලම ඕක කරන්න බැරි නම් අඩු ගානේ මේ දෙක පැත්තකින් තියලා හරි ඕක කරන්න. එහෙම. සම්පූර්ණ අවධානයෙන් සිටීම කියලා ඒ ගානට ගන්න. ඒක අරගෙන අර්ථෙන්ද එන්න බලන්න. එහෙමයි. ඔව්. එහෙම කරගත්තොත් එහෙම එයාගේ ඒ හැකියාවල පොඩි ළමයින්ට එහෙම පොඩ්ඩක් ඔබ පුරුදු කරන්න ඔකට දරුවන්ට එහෙම චුට්ටි කියලා දෙන්න. ඒකත් එක්ක අර ඒකට අර ඔය ඒතොර ඒ කට්ටියට අර ඒ කාරණාවේ අවධානය යොමු කිරීමේ ශක්තිය වඩවන්න පුළුවන් බැරි නෑ. පොත තියෙන්නේ. ඔව්. තව කාට හරි මොන හරි ඒ ගැන ඒ කාරණා දෙක ගැන අහන් තියනවද? අවසරයි සයන්ස පොඩි ක්වෙස්චන් එකක් මේ සති නිමිත්තේ සයන්ස එක ඇක්ටිවිටීස් දැන් මට අර ඉන්දික කිව්වා වගේ දැන් අපිට සාමාන්‍යයෙන් වැඩ කරගෙන යනකොට එහෙම අර සමහරලාට පොඩි නිදිමතවල් එනවා ඒ වගේ ඒවත් දැන් ටිකක් අවධානයෙන් ඉන්නකොට වගේ තේරෙනටක් ගන්න. එතකොට අර මේ සීය මෙතන පිහිටවනකොට ඒ වගේ ඒවා ගන්න ගොඩක් අඩු වෙලා මේ ගතියක් තේරෙනවා. මට අර ගැටලුවක් කියන්නේ ස්වාමීන් වහන්සේ එක ඇක්ටිවිටීස් වලදී මේ සිහිය පිහිටව ඒ කියන්නේ සති නිමිත්තට ඒ කියන්නේ අර වෙන ඒවට යන ගතිය වෙනස් කියලා තේරෙනවා. ඒ කියන්නේ කතා කරනකොට තමයි මට අමාරුම. ඒ කියන්නේ මං කාත් එක්ක හරි කතා කර ඉන්නවනම්
මට ඒ වෙලාවට තමයි මේ සිහිය අඩුවෙන්ම තිබිලා තියෙන්නේ මේ මෙතෙන් ආපස්සට. හැබැයි මම ඩ්‍රයිව් කරනවා නම් වැඩ කරනවා නම් කම්පියුටර් ඉස්සරහ ඉන්නවා නම් මට ඒ දෙක ගොඩාක් දෙකක් වගේ තියෙදි ගොඩාක් පහසුවෙන් මෙතන තියාගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. වැඩ දෙක තුන වෙනකොට වගේ දැන් ඩ්‍රයිව් කර කර මම මොන හරි ඔඩියෝ එකකුත් අහහා ඩ්‍රයිව් කර කර සිටියේ තියෙනකොට හොඳයි. ඒ වුණාට තේ තුනම තියෙනවා කියලා තේරෙනවා. හැබැයි කතා කරද්දී දෙකක් වුණාට මට අර තරම්ම නෑ වගේ හිතෙනවා. මම දන්නේ ඒක හරි නෑ ඒක හරි. ඒක අපිටත් එහෙම තමයි. දැන් ඔකේ හිතන්න එපා දැන් මේ කාරණා කියනකොට දැන් හිතන්න එපා. ඒ කියන්නේ මම මේකෙන් 100% සර්ව සම්පූර්ණයි කියලා හිතන්න එපා. නේද? එහෙම සර්ව සම්පූර්ණ සිහිය කියන එක සර්ව සම්පූර්ණ වෙන්නේ රහතන් වහන්සේ නමකේ. රහතන් වහන්සේ නමකේ සිහිය කියන එක සර්ව සම්පූර්ණ. ඒක සම්පූර්ණයෙන්ම සිහියෙන් උන්වහන්සේ ඉන්නේ හැම වෙලාවෙම සති මේ සිහියෙන්මයි ඉන්නේ. එයින් මෙහා කෙනෙක්ගේ සිහිය ඒක අඩු වෙනවා වැඩි වෙනවා අර එක මට්ටමකින් වැටෙන්නේ නැතුව පවතිනවා මේ ධර්මාබෝධ කරොත් කෙනෙක්. එයාගේ සිහිය කියන එක ඉන්ද්‍රියක් විදිහට පිළිටන්න ගන්නවා. ඒතකොට යම් ආකාරයක සිහිය දිගටම පිළිටනවා හින්දා ඒතර මං කිව්වේ අර සංජෝය අහගන්නාව කතා කරද්දි තමයි යෝගේ අමාරු. කතා කරද්දි යෝක අමාරුයි. ඊට පස්සේ දැන් ඕකේ ඊට පස්සේ අමාරු තැනක් තමයි සිහියෙන් කියනවා කියන එක අමාරු. අපේ හිත ඇද ගන්නා වූ දේවල් තියෙන. අපි හිතමුකෝ දැන් ඔන්න කෙනෙක් චිත්‍රපටියක් බලනවා. එතකොට සිහියෙන් ඉන්න පුළුවන්ද? උත්සාහ කරලා බැලුවද? නෑ සමහරවිට. උත්සාහ කරලා බලන්නකෝ. එතකොට 100ක් හිටින්නෙම නෑ. ඒ මොකද හිත ඒකත් එක්ක ආකර්ෂණය වෙලා ඇදිලා යනකොට මේ ඒක අර හිතේ සිහියකින් අවධානය කියන්නේ අපේ ග්‍රහණය නෙමෙයි තියෙන්නේ ඒකට ඕන විදිහට අපිව ගහගෙන යනවා. දැන් අවධානයේ සිහිය කියලා අවධානය යොමු කිරීමේ ශක්තිය කියලා කියන්නේ අපේ පාලනයේ යටතේ තියෙන එකන්නේ. අවධානය යොමු කිරීමේ ශක්තිය අතනදී ඒකේ පාලනය යටතේ අපි වැදගෙන යනවා. එතකොට අපේ පැත්තේ 100ක් ඇත්තම නැති වෙනවා. ඒකෙත් තමයි බැරිම අවස්ථාවල් තියෙන. ඒ වගේ අපි බොහොම සිත් අද ගන්නා වූ බොහොම අලංකාර රූප, ශබ්ද, ගන්ධ, රස, පහස වලදී අපි වේගෙන් ඇදිලා යනවා. එතකොට සිහිය පිහිටනවා කියන එක කරන්න අමාරු කෙනෙක්ට. බෑම වගේ තමයි. ඇදිලා යනවා කියලා කියන්නේ සිහිය පිහිටලා නැහැ කියන එකම තමයි. එයි මෙහා අමාරුම කොටස තමයි කතා කරනවා කියන එක. කතා කරනවා කියන එක ඊට මෙහා අමාරු එක. මේ ඒ අර පහෙන් මෙහා තියෙනවා. දැන් නැත්තම් බැලුවද කෑම කන වෙලාවේ ඔක කරන්න බැලුවද? රසවත් කෑම මොන හරි කන වෙලාවට. රසවත්. ඒකත් අමාරු එකක්. අමාරු නේද? ඒක අමාරුයි. මොකද අපි ඒකෙදී අර හිත ඒකට ගහගෙන යන ස්වභාවය වැඩි. ආකර්ෂණයලා ගහගෙන යන ස්වභාවය වැඩි. ඒතකොට ඒකදී අපිට අමාරුයි. ඒ වගේ ඇහෙන් දකින ප්‍රියමනාප රූප, කනෙන් ඇහෙන ප්‍රියමනාප ශබ්ද, නාසයෙන් දැනෙන ප්‍රියමනාප සුවඳ, දිවට දැනෙන ප්‍රියමනාප රස, කායයෙන් දැනෙන ප්‍රියමනාප පහසෙදී සිහියෙන් ඉන්නවා කියන එක කරන්න ප්‍රායෝගිකව අමාරුයි. ඒ හින්දා තමයි බුදුරජාණන් වහන්සේ මේ පංචකාමයේ කියන එක භික්ෂුන් වහන්සේ නමකට මේ පංචකාමයේ පැත්තට යන්න එපා කියලා නීති පනවන්නේ ඔය හින්දා. මොකද එයාගේ ධර්ම සිහිය කියන කාරණාවට එන්න බෑ එයාට. එයා බාධා වෙනවා. එහෙම. එතකොට අර ගිහි ගෙදර ඉන්න කෙනා ඒ කාරණාව තේරුම් අරගෙන ඒ කියන්නේ එයාට ඒ දේවල් යම් ආකාරයකින් එයා ජීවිතෙත් එක්ක සම්බන්ධයි. එයින් මෙහා අනිත් හැම වෙලාවෙම වගේ 100න් ඉඳගෙන යන්න ඕනේ. ඉන්න උත්සාහ කරන්න ඕනේ. තේරෙනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. කතා කරත් තමයි අමාරු වේලාව. ස්වාමීන් වහන්සේ ඒකෙම පොඩි තව කාරණාවක්. එතකොට දැන් අර සමහර දැන් ස්වාමීන් වහන්සේ අර කිව්ව දේ මේ හරියටම හරි සමහර දේවල් වලදී අපි ටිකක් වෙලා ගියාට පස්සේ තමයි දැන් රස කෑමක් කනවා වගේ දෙයකදී මේ අපසට මේ මතක් වෙන්නේ ආ මෙහෙම ඉන්න ඕනේ කියන එක මතක් වෙන්නේ පස්සේ ඒක වෙලා ඉවරයි. එතකොට සමහර වෙලාවල් වලට හැබැයි පොඩි කාරණාවලදී මේ අපිට මේ එහෙම තේරෙනවා ස්වාමීන් වහන්සේ මේ සිත මෙතෙන්ට යනවා මේකට ආසයි කියලා. එතකොට අපි මොන හරි කරන්න ඕනේද නැත්නම් අපි 100න් ඉන්නවා කියන එක විතරක් කියන්න ඕනේද? ඒ කියන්නේ අපි මොකද්ද කරන්න ඕනේ හැසිරෙන්න ඕනේ විදිය නැත්නම් අරක නවත්තන්න වගේ හදන දෙයක් කරන්න මම දන්නේ එහෙම කරන්න ඕනේද නැද්ද කියලා මට ඒක තමයි හැදිරි කරගන්න ඕනේ. ඔතනදී තමයි ඒ කියන්නේ අපි ධර්මයේ පුරුදු කරන කෙනා පුරුදු කරන පරාසයන් තීරණය වෙන්නේ ඔතනදී. ඒ කියන්නේ දැන් භික්ෂුවක්ගේ ජීවිතය ගත්තොත් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ තැන්වලදී කෙලින්ම ඔය සේවිතබ්බ අසේවිතබ්බ කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. ඒ කියන්නේ
සේවනය කළ යුතු. අපි සේවනය කරනවා කියලා කියන්නේ අපි ඒක මොකද්ද කියන්නේ? සේවනය කරනවා කියන එක මොකද්ද හොඳ වචනේ? සිංහල මේ සේවනය කරනවා කියන එක තමයි වචනේ. තව වචනයක් කියන්න බෑ නේද? ඇසුරු කරනවා. ඇසුරු කරනවා. ඇසුරු අන්න හරි ඇසුරු කරනවා. අන්න ඒක තමයි අපි ඇසුරු කළ යුතු ඇසුරු නොකළ යුතු කියලා බුදුරජාණන් වහන්සේ බෙදන්න කියනවා. ඒකේ සාරිපුත්තු මහරහතන්වහන්සේත් එක්ක කරන සාකච්ඡාවකදී එතකොට අපි අන්දින සිවුර කන ගන්න ආහාර ඉන්න තැන ඇසුරු කරන අනිත් අය සේවනය නොකරන කියලා බෙදන්න කියනවා. යමක් සේවනය කරද්දී තමන්ගේ නූපන් රාග දේශ මොහ වැඩෙනවා නම් ඒක සේවනය කරන්න එපා කියනවා බුදුරජාණන් වහන්සේ. යමක් සේවනය කරද්දී තමන්ගේ නූපන් රාග දේශ මොහ ඇති වෙනවා නම් උපන් රාග දේශ මොහ වැඩෙනවා නම් ඒ දේ සේවනය නොකළ යුතුයි කියලා කියනවා. දැන් ඔය ප්‍රකාශ කරන්නේ භික්ෂුන් වහන්සේලාට. තේරෙනවද? එතකොට ඒ විදිහටම කෙනෙක්ට කරන්න බැරි වෙන්න පුළුවන්. භික්ෂුන් වහන්සේ නමකට උනත් ඒ විදිහටම කරන්න බැරි වෙන්න පුළුවන් සමහරවිට. හරි ඒ ප්‍රමාණය කියන්නේ ඔය දැන් අපි යමක් කියද්දි ඒකේ අර කියන්නේ 100% කියලා දෙයක් තියෙනවනේ. නේද? විභාගේ ප්‍රශ්න පත්‍රයකට 100න් 100 කියලා දෙයක්ත් තියෙනවා. 100න් 100ම ගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි යාට ගන්න කරන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඒ වගේ භික්ෂුන් වහන්සේ නමකට 100න් 100ම යනවනම් එයාගේ සිහිය වැඩිලා එයාගේ සමාධිමත් වෙන ගති ඒව වේගෙන් ධර්ම මාර්ගෙ වැඩෙන්න ගන්නවා. එතකොට එයින් මෙහා එයා 100න් 100 නැතුව යම්කිසි මට්ටමක යනවනම් ඒත් අරක වැඩෙනවා. ධර්ම මාර්ගෙ නොවැඩි තියෙන්නේ නැහැ. එතකොට ගිහි කෙනෙක්ට ඕකෙදී එතනදී ඒකත් එක්ක ඒක භාවිතා කරලා ඒ වෙලාවේ සිහිය නැති වෙනවා. හැබැයි ඊට පස්සේ අනිත් වෙලාවේ සිහිය වඩාගෙන යනවද නැද්ද කියන එක එයා ඒකට කැප වෙන මට්ටම මත තමයි තීරණය වෙන්නේ. කැප වෙන මට්ටම මත. එතකොට ඒකෙදී අර අපි තව අනිත් පැත්තේ ගොඩාක් කල්පනා කරන්න ඕනේ. ගිහි ගෙදර ඉන්න කෙනා කියලා කියන්නේ එයා දරු මල්ලෝ ඉන්නවා. ඊට පස්සේ ස්වාමි භාර්යාව ඉන්නවා. එතකොට අම්මා තාත්තලා ඉන්නවා වෙන්න පුළුවන්. එතකොට ඒ දේවල් එක සම්බන්ධයි. එතකොට එයා අර ඒ දේවල් නෑ මට ඕව වැඩක් නෑ මේමයි මම මේක කරනවා කියලා එහෙම ඉන්න එක ධර්මය නෙමෙයි. තේරෙනවද? එතකොට එයා අනිත් අයකට කිසිම මේ මෛත්‍රියක් තිබිලා නැහැ. එහෙම කරනවා නම් කරුණාවක් නැහැ. අනේ බොව්වා කරන්න කියප අපි තුපු ළමයි එක සෙල්ලම් කරන එක කියලා හිතනවා. ඕවා සෙල්ලම් කරන්න ගියාම මට 100න් ඉන්න බෑ. මං ඒ ළමයි එක සෙල්ලම් කරන්නේ නැහැ. ඒ කට්ටිය ඕන දෙයක් කරගත්තා අය මට බෑ කියලා හිතුවොත් ඒක ආත්මార్థකාමී. ඒක ළමයි ගැන මෛත්‍රියක් නැහැ. එයාට කරුණාවක් නැහැ. එහෙම පැත්තකට වැටෙනවා. එතකොට එහෙම බෑ එයාට. එතකොට සමහර දේවල් වලදී එයාට කරන්න වෙනවා. ඉතින් ඒ හින්දා තමයි බුදුරජාණන් කියන්නේ ගිහි ගෙදර එක්කෙනාට 100% ඔය කියන ධර්ම මාර්ගයේ 100% කැපවීම යොදන්න බෑ. ඒක අපි තේරුම් ගන්න. ඒතර අපිට කැප වෙන්න පුළුවන් මට්ටම අපි තීරණය කරන්න ඕනේ. අපි තීරණය කරද්දී අපි වටා ඉන්න අයට අපහසු නොවන මට්ටමට අපි තීරණය කරන්නත් ඕනේ. ඒ අය අපහසුවට පීඩාවට පත් වෙලා අපේ වැඩේ විතරක් කර ඒක හරියන්නේ. ඒක ක්‍රමය නෙමෙයි. තේරුණා නේද? එහෙමයි සර්. ඔව්. තව කාට හරි ඒ සම්බන්ධයෙන් හරි වෙන දහම් කාරණාවක් හරි අහන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්න දෙකක් තියෙනවා. සති නිමිත්ත අරගන්නකොට වහන්සේ කිව්වා වගේ නාසිකාග්‍රය ගන්න බලනවා. ඒත් මට හැමතිස්සෙම හිතෙනවා ස්වාමීන් වහන්සේ මගේ හුස්ම රැල්ල වදින්නේ අර ඇතුලේ පිටියේ උඩ හරියට වෙන්න කියලා. ඒක වහන්සේ ගියසුමානෙත් කිව්ව ඇත්තටම අර නාසිකාග්‍රය බලන්න කියලා. උඩු තොලේ නෙවෙයි ස්වාමීන් වහන්සේ මගේ වදින්නේ. මට ඒක හිතාගන්න ටිකක් හරි අමාරුයි ස්වාමීන් වහන්සේ. මට හැමතිස්සෙම හිතෙනවා ඇතුලේ කියලා. ඒක හදාගන්න විදියක් තියෙනවද? දැන් ඕක ගැන මම කිව්වොත් ඔව් ඒක හරි. දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි එක ස්වාමීන් වහන්සේ දැන් සති දැන් අර අපේ හිත එළියට ගියොත් ස්වාමීන් වහන්සේ අර අත්‍යවශ්‍ය කාරණාවක් නෙවෙයි නම් ඒක හුඟක් වෙලාට එහෙම හිතලා බලනකොට ස්වාමීන් වහන්සේ හුඟක් වෙලාට හිත තියෙන්නේ එක්ක කුසල ආරම්මණයක එක්ක අකුසල ආරම්මණයක රාග දේශ මොහයක තියෙනවා කියලා හිතෙනවා. අර සති නිමිත්තට යන්න කලින් ස්වාමීන් වහන්සේ මට ඒ සිතුවිල්ල එනවා. එතකොට මම අර මොකද්ද ගන්න පියවරවල් ටික කියලා ඔබ වහන්සේට පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? දෙවෙනි කාරණාව මට පොඩ්ඩක් පැහැදිලිුන්නේ නැහැ. ආයෙ පාරක් කියන්න. දැන් ස්වාමීන් වහන්සේ දැන් අපි වැඩක් කර කර ඉන්නකොට ඒකට අත්‍යවශ්‍ය නොවන දෙයක මගේ හිත තියෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. එතකොට මට ඒක
දැන් මට ඒක හිතෙනකොටම ඒක මට හිතෙන්නේ මට මේක කුසලයක්ද අකුසලයක්ද කියලා. ඉතින් හුඟක් වෙලාවට දෙකෙන් එකකට වැටෙනවා ස්වාමීන් වහන්සේ. හුඟක් වෙලාවට ඇත්තටම හැම වෙලාවෙම වැටෙනවා. ඒක තමයි මට මුලින් හිතෙන්නේ මේ හත නිමිත්තට ගන්න කලින්. අපේ නිමිත්තට ගන්න කලින් ස්වාමීන් වහන්සේ. ඔව් දැන් ඔතනදී කුසලයේ අකුසලයේ කියන එක අපි ඒ කාරණාව විග්‍රහ කරලා අර පළවෙනි ප්‍රශ්නෙට එන්න. ඔතනදී කුසලයේ අකුසලයේ කියන එක කාරණා මෙහෙම දැන් අපි මෙතන කුසලය කියලා අපි වඩන්නේ සති නිමිත්තේ තියන් ඉදීමනේ මෙතන කියන්නේ කරන දේ දැන් කුසලයේ කියන එක පරාසයක් ඈ කුසලයේ කියන එකත් එක ලොකු පරාසික පැතිරෙන එකක්. දැන් ඒකෙදී අපි දැන් කරගෙන යන කුසලයේ තමයි මේ වෙලාවේ මේ අවධානයේ ශක්තිය වැඩි කරන එක. සිහිය කියන එකේ යම්කිසි කොටසක් මේ කරන්නේ. සිහිය කියලා කියන එකෙත් කොටසක්. ඒතකොට අවධානය යොමු කිරීමේ ශක්තිය වැඩි කරන එක තමයි කරන්නේ. ඒතකොට ඒක තමයි මේ වෙලාවේ අපි බලාපොරොත්තු වෙන කුසලයේ. තේරෙනවද? එතකොට එතනින් එහාට සිතවිල්ලක් ඒ කරන වැඩෙන් එහාට පැන්නොත් ඒ ඔක්කොම මේ කුසලයට විරුද්ධයි. එතකොට ඒක අපි ඒ වෙලාවේ මේ වැඩේ කර කර බුදු ගුණ හිතුවත් ඒත් මේ කරන කුසලයට විරුද්ධයි. තේරෙනවද? බුදු ගුණ කියන එක අකුසල් නෙමෙයි. මම කියන්නේ අපි දැන් මේ වෙලාවේ ફોકસ කරලා තියෙන ඒම් කරලා තියෙන කුසලයක් තියෙනවා. ඒ කුසලය තමයි සම්පූර්ණ අවධානය සිටිනවා කියන සිහිය පවත්වනවා කියන්නේ. එතකොට ඒ කාරණාවට සාපේක්ෂව ඒකෙන් අපි බැහැරවන යම්තාක් දේවල් නැත්නම් ඒ සියල්ලම මෙතනදී අකුසල් වෙනවා. ඒ සියල්ලම මෙතනදී අකුසල. එතකොට කුසල්ද අකුසල්ද කියලා මම කිව්වේ ආයේ ඒකේ බලන් දෙයක් නැහැ. හිත මේ කරන කාරණා එළියට ගියා නම් අකුසල් තමයි. අකුසල් වෙන්නේ ඇයි? අපි බලාපොරොත්තු වෙන කුසලයේ වැඩෙන්නේ නැහැ. මෙහෙම කරොත් එහෙම. තේරෙනවද? අපි බලාපොරොත්තු වෙන කුසලයේ වැඩෙන්නේ. අපි භාවනා කරනවා කියලා දැන් තව උදාහරණයක් අහමු. අපි මොකක් හරි අපි භාවනා අපි හිතමුකෝ දැන් මුහුණ බෙල්ල පපුව බඩ කියන භාවනා කරනවා. අපිට බුදු ගුණ සිහි වෙනවා. දැන් එතකොට බුදු ගුණත් එක්ක අනේ කුසල්නේ කමන්නේ කියලා ඒක හිත හිතුවත් මේ භාවනාව වැඩෙනවද? නෑනේ. එතකොට ඒ හින්දා ඒක හිතන්න දෙයක් නෑ. මේ කරන කාරණාවට බාධා වෙනවා නම් මේ කරන කුසලට ඒ ඔක්කොම අකුසල් කියලා. ඒ කියන්නේ ආයි බලන් දෙකුත් නෑ අකුසල්ද කුසල්ද කියලා. මේකෙන් එළිය නම් අකුසල් තමයි කියලා එතෙන්ට එන්න. ඒක තමයි පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමන්ගේ ඒ නාසයේ ඇතුලේ හුස්ම වදින එක ඕක මම මගේ ජීවිතෙත් අවුරුද්දක් එකමාරක් ඕක හින්දා දුක් විඳලා තියෙනවා. ඔය නාසයේ ඇතුලේ හුස්ම වැදිලා ඕකත් එක්ක ඕක කියලා දෙන්න කෙනෙක් නැතුව හරියටම නෑ එතන නෙමෙයි මෙතනයි ගන්න ඕනි කියලා කියලා දෙන්න කෙනෙක් නැතුව ඕකත් එක්ක මම ඔට්ටු වෙලා තියෙනවා එපා වෙනකන් තිත්ත වෙනකන් ඔට්ටු වෙලා තියෙනවා. ආයෙ කරනවා ආයෙත් බැරි වෙනවා එපා වෙනකන් ඔට්ටු වෙලා පස්සේ කාලේ තමයි මේ බුදුරජාණන් වහන්සේ හරියටම නෑ එතන නෙමෙයි මෙතනයි කියලා තියෙන්නේ මේ අවස්ථන් දෙක විතරයි බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ කියලා ඕවා හම්බෙලා ඒවා කියලා දීලා ඒ විදිහට භාවනාව හොඳට අරිට වඩා හොඳට සැපසැහැල්ලුවෙන් කරන්න පුළුවන් කියන එකත් අත්දැකලා තියෙනවා. තේරෙනවද? එතකොට දැන් මතේෂේ ඉන්නේ අර පළවෙනි අවස්ථාවේ මං ඉන්න අවස්ථාවේ. එතකොට ඕක ඇතුලෙන් ඇල්ලුවොත් ඇතුලෙන් අල්ලලා යන්න බෑ. ඇතුලෙන් අල්ලලා යන්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ ඕක නැත්තම් කියනවන්නේ. එයාට සිහිය පීඩන තැනක එන බුදුරජාණන් කියන නාසයේ සිහිය පීඩන තැනක පිහිටවන්න කියලා. එහෙම කියන්නේ නැහැ නාසිකග්ගේවා මුඛ නිමිත්තේ සතින් උපට්ඨපෙත්වා කියලා තමයි ඒක කියන්නේ. එතකොට නාසයේ අග හරි මුඛ නිමිත්ත කියලා කියන්නේ උඩුතල. මුඛ නිමිත්ත කියලා කියන්නේ මේ තොලට කියන තව වචනයක්. ඒ තොලෙත් උඩුතල. ඔක අර විමුක්ති මාර්ගයේ කියන පොත අර පැරණි විසුද්ධි මාර්ගයට කලින් කරපු පොතක් තියෙනවා විමුක්ති මාර්ගය කියලා. විසුද්ධි මාර්ගය ලියලා තියෙන්නේ ඒ පොත දිහා බලලා ගුරු කරගෙන කියලා කියනවා. මොකද විමුක්ති මාර්ගය මෙහෙම තියෙනවා කියලා විසුද්ධි මාර්ගය තියෙනවා. මම ඒකේ ටුට්ටක් ඕක මම නිකන් උඩින් වගේ බැලුවා. මොකද්ද මේ පොත කියලා බලන්න මේ ළඟදී මම නිකමට බැලුවා. බලද්දි ඒකෙත් තියෙනවා මේ නාසිකාග්‍රය ගැන කියලා ඊට පස්සේ මුඛ නිමිත්ත කියන එක විස්තර කරනවා. ඔට්ට පිටේ කියනවල මේ තොල පිට උඩුතලේ පිටපැත්ත කියලා ඉවරලා මේ අර එහෙමම විස්තරේ තියෙනවා. ඒකට අනුරාධපුරයේ රහතන් වහන්සේ මහා විහාරයේ ලියපු පොත ඒ තියෙන්නේ. එතකොට මුඛ නිමිත්ත කියලා ඒ ඔට්ට පිට කියලා ඉවරලා මේ තොලේ උඩ පිට ගැන විස්තර කරනවා. මේ මෙතන කියලා. ඔය තැන් දෙකේ එකක් කියලා. එතකොට ඕක වැඩින්නේ ඔහොමම තමයි. මාත් නහය මැද්දෙන් ඕක නහය ඔය මැද්දේ වදින තැන අරිට වඩා අපිට ගොරෝසුව දැනෙනවා. ප්‍රකටව දැනෙනවා. දැන් මට ඉස්සර වෙන්නේ ඕක. ඇයි ඔහොම වෙන්නේ? නහය මැද්දේ ඔය එක දැනෙන එක අපිට හොඳට ප්‍රකටව දැනෙනවා. ඔයක වදිනවා. හොඳට දැනෙනවා. හොඳට දැනුණාට දියුණු කරන්න බෑ ඔක වැඩි තියෙන්නේ. ඒක දැනුණාට දියුණු කරන්න පුළුවන් එකක් නෙමෙයි.
ඒක දිනු කරන්න ගියාම ප්‍රායෝගික බරපතල ගැටලු ඇති වෙලා දිනු කරගන්න බැරි තත්ත්වයට යනවා. මට ඒක වෙලා තියෙනවා. අත්දැකලා තියෙනවා. ඊට පස්සේ තමයි මම ගොඩක් කට්ටක් කෑවේ මම දන්නේ නැහැ හැමෝම කියන්නේ නාසෙ කොහේ හරි තැන වදින තැන ගන්න කියලානේ. මගේ වදින්නේ නාහි නෙමෙයි. මගේ ගිහිල්ලා උඩුතොලේ වදින්නේ. ඉතින් නෑ ඒක මගේ නාසෙ කොටින්ද සමහරවිට මතිෂගේ නාසෙ මගේ නාසෙ වගේමද බංග. මේ කොටද කියලා මට හිතෙනවා. මට ඒක තේරෙන්නේ නෑ. එතකොට එහෙමනම් රැවුල බාධාවක් වෙන්න පුළුවන් උඩුතොලේ ඒක තමයි මාත්‍රික සවන සමහරකට ඒකින්ද දන්නේ උඩුතොලේ ඒක දන්නේ නෑ මතිෂගේ මූණවරයි මගේ මූණේ නහයයි අනිත් අයගෙන් අහලා බලන්න අපි දෙන්නට තේරෙන්නේ නෑ ඒක. අනිත් අය අඳුරන අයගෙන් අහලා බලන්න ඒක සමානද නැද්ද කියලා. එහෙමයි බොහෝ ටිකක් ඒ වගේ ස්වභාවයක් තියෙනවා කියලා පේන්නේ. එහෙම වුණොත් මතිෂගේ උස්ම රැල්ල ගිහිලා වදින්නේ උඩුතොලේ. එතකොට දැන් මතිෂර කරන්න තියෙන මේකයි ආනාපාන ගැන වැඩි හිතන්නේ නැතුව ඒ කියන්නේ දැන් සති නිමිත්ත ගැන හිතනවා නම් සති නිමිත්තේදී කමන්නේ නාසයේ අග කියලා දැනට හිතාගෙන සති නිමිත්ත පුරුදු කරන්න. නැත්තම් සම්පූර්ණ අවධානයෙන් සිටීම කියන එක භාවනාව පුරුදු කරන්න. ඒක එක පැත්තක්. ඊට පස්සේ එතකොට සති නිමිත්ත සතිය පුරුදු කරන්න බාධාවක් නැහැ. ඊළඟ නැත්තම් සම්පූර්ණ අවධානයෙන් සිටීම කියන ඒ මාතෘකාව යටතේ සතිය පුරුදු කරන්නත් ඔකේ බාධාවක් නැහැ. කොහේ වැටුණා ආනාපාන සතිය යනකොට තමයි එතකොට බාධාව වෙන්නේ. එතකොට ඒකට යන්න කලින් අර මුහුණ බෙල්ල පපුව බඩ කියන භාවනාව ගිහිල්ලා මුහුණෙත් හොඳට ප්‍රකට වෙලා අන්න ඒ ගානට එනකොට මේ ඒ ගානට එනකොට හිත හොඳට අර එකඟ වෙලා සියුම් වෙලා හිත මේ හොඳ සිහිනුවන බලවත් වෙලා තියෙදි එතකොට බලන්න මේක කොහෙද වදින්නේ කියලා. තේරෙනවද? එතකොට බලන්න වෙයි කොහෙද වදින්නේ කියලා නැත්තම් දැන් කරොත් එහෙම ප්‍රශ්නයක්. ඇතුලේ තියාගෙන කරන්න බෑ. මම ඒක උත්සාහ කරලා තියෙනවා. ඒක බෑ. බුදුරජාණන්සේ කියලා තියෙනවා ඒක. මේ හරි නේද ඒකට උත්තරේ? එහෙමයි සවනස්. බොහොම පිං. හොඳයි. ඔව් තව කාට හරි තියෙන ගැටලුවක් අහන්න. මේ මයික් එක ඔන් කරන්න මේ සුදු අය ඇහෙන්නේ නැහැ. දැන් හරි. ස්වාමීන් වහන්සේ දැන් අර මුහුණ ප්‍රකටව දැනෙන නිසා මුහුණේ කොටස් තුනක් අරගෙන භාවනාව කරන්න පටන් ගත්තා. ඔව්. එහෙම කරනකොට දැන් මේ නළල මැද ඉඳලා නහය කෙරව පටන් ගන්න තැනට ඊළඟට නාසයේ කෙරවලට තව සංදියක්. ඔව්. ඊළඟට නිකට නාසයේ කෙරවලත් නිකටත් අතර අනිත් සංදි විදිහට අරගෙන භාවනා කරනවා. දැන් ඒක ස්වාමීන් වහන්සේ නාසයේ දැන් මේ උඩුතොලේ ඉඳලා පටන් ගන්න තැනද ඉඳලාද ගන්න නැත්නම් නාසයේ මුල ඉඳලා පහට බහැලා එහෙම දෙන්න දෙන විදිහටද? ඒක Tamanට හිතට පහසු විදියක් ගන්න. ඔව්. මම ගන්න. ඔව්. දැන් අපි මේකේ අරමුණ වෙන්නේ එහෙම. දැන් අරමුණ වෙන්නේ අවධානය යොමු කිරීමේ ශක්තිය වඩා ගන්න එකනේ. ඒතර හැම වෙලාවෙම මම එහෙම එකක් තියෙන. ඒ කියන්නේ දැන් අර සම්මා මොකද්ද ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය කියන එකේ තේරුම තමයි කර්මය හා විපාකය. හේතුව හා ඵලය පිළිබඳ දැක්ම. එතකොට එයා ඵලය අවශ්‍ය ඵලය දිහා බලලා ඵලයට ඕන විදිහට හේතුව හදනවා. ඒක තමයි ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඵලය දිහා බලලා ඵලයට ඕන විදිහට හේතුව හදනවා. එතකොට ඒ වගේ දැන් ඔය භාවනාව පිළිබඳව ඔය භාවනාවේ අපේ අවශ්‍යතාවය තමයි මනාව හොඳට අවධානයේ ශක්තිය බලවත් කරන එක. අවධානයේ ශක්තිය සිහිය බලවත් කරන එක. අවධානයේ යොමු කිරීමේ ශක්තිය බලවත් කරන එක. එතකොට ඒක හින්ද ඇති වෙන එකක් තමයි එතන හිත එකඟ වෙනවා කියන කාරණය. එතකොට අවධානය යොමු කිරීමේ ශක්තිය බලවත් වෙන්න යම් ආකාරයකින් බාධාවක් වෙනවා නම් යම් එකක් ඒක එයා අයින් කරන්න වෙනවා. යම් එකක් කරනකොට ඒකට උපකාරයක් වෙනවා නම් එයා ඒක කළ යුතු වෙනවා. එතකොට නහයේ අග්ගිස්සේ ඉඳලා පහළට බැහැලා එනවද නැත්නම් එහෙම නැතු වෙනවද කියන එක Tamanගේ හිත පහසුවේ අවධානය යොමු කිරීමේ ශක්තිය වැඩෙන්නේ මේකෙන් කියලා තේරුම් ගන්න ඒක තමයි කරන්න ඕනේ. එහෙමයි තමයි. ඔව් ඒක තමයි උත්තරේ වෙන්නේ. ඒතකොට ඒක එක එක්කෙනාට ඒ උත්තරේ වෙනස් වෙන්න පුළුවන්. එහෙමයි. ඔව්. මට තාම ගැටලුවක් තියෙනවා. ඔව්. දැන් භාවනා කරනකොට හොඳට සිහිය තමයි සිහියෙන් ඉන්නවා. ඔව්. පිට ඔළුව මේ පිට පිටපස්සට යනවා. අපිට නිකන් පිටිපස්සට යනවා වගේ විසිනවා වගේ තේරෙනවද? එහෙම දැනෙන මං ආයෙ කය කෙජු කර ගන්නවා. ආයෙ ටික කරනකොට ආයෙ දැනෙනවා පිටිපස්සට යනවා වගේ. ඔව්. එතකොට ඔය වෙලාවේ හොඳට සිහිය පිහිටලාද? එහෙමයි ස්වාමීන් වහන්සේ.
හොඳටම ඒ කියන්නේ හොඳ ශක්තිමත්ව වෙන ඒවා එන්නෙත් නැතුව වගේ තියෙන වෙන කිසිම දේවල් එන්නෙත් නැහැ මේ අරමුණේ මොදට තියෙනවා වගේ දැනෙත් ඔහොම වෙන්නේ නැත්නම් එහෙම නැතුවද? එහෙම තියෙනකොට අපේ හඳුරන්නේ. වෙන දේවල් එන්නේ නැතුව අරමුණේම තියෙනවා වගේ දැනෙද්දිනේ. දැනෙද්දී අපේ හඳුරන්නේ. එතකොට දැන් ඔය ස්වභාවය කියලා කියන්නේ ඕකට අර කියනවා හොඳ ලස්සන උදාහරණයක්. දැන් ඕක ඔහොම නැතුව අර නිකන් මූලික ස්වභාවය වෙන දේවලුත් එනකොට ඔළුවට නිදිමතවල් ගතිත් එක්ක ඕක වෙනවා නම් ඒක වෙන දෙයක්. හරි. එතකොට උත්තරේ මේක නෙමෙයි ඈ. එහෙම නැතුව හොඳට අවධානය යොමු කරමින් තියෙද්දි ශක්තිමත්ව තියෙද්දිම ඔය ස්වභාවය වගේ එනවා නම් ඕකට කියන්නේ අර සාමිනාසනමක් ලස්සන උපමාවක් කිව්ව මම අර ඒ උපමාව කියන්න. ඕක කියන්නේ අර මේ අපි ඉන්න මේ මට්ටමේ කියන්නේ මේ කයේ මේ බැසගෙන තියෙන හිත අර ඒ කයෙන් එයා මේක අතහැරලා මේ අර හිතන සිහිය බලවත් සිහියෙන් ඇතුව අර හිත සමාධිමත් ස්වභාවයකට එන්න ගන්න උත්සාහයක් වෙයි තියෙන්නේ. එහෙම. තේරුණාද? එතකොට ඒක ඒ කියන්නේ අර ඒකට උපමාව කියන්නේ මේ විදිහට අර ප්ලේන් එකක් යනකොට ප්ලේන් එකක් අර නගන්න යනකොට ඒ ස්වාමීන් වහන්සේ මේ උපමාව කියලා තියෙන්නේ මම ඒ දවස්වල භාවනා කරන්න ගියා උඩුවිලියකම ධම්මජීව ස්වාමීන් වහන්සේගේ නීතිරිගල මම භාවනා කරන ගොඩකට ගිහින් තියෙනවා. එතකොට උන්වහන්සේ කියපු ලස්සන උපමාව සිහිය පිටවන කියන කාරණා ගැන උන්වහන්සේ කතා කරලා තියෙනවා. කියපු ලස්සන උපමාවක් මේ තියෙන්නේ මේ ප්ලේන් එකක් තියෙනවා කියනවා. ඒ ප්ලේන් එක දැන් අර රනවේ එකේ ඇවිල්ලා ප්ලේන් එක දැන් වේගයක් ගන්නවා කියනවා. වේගයක් අරගෙන එක වේගයකට ආවට පස්සේ ප්ලේන් එක පොළවෙන් ඉස්සෙන්න හදන වෙලාවක් තියෙනවා. පොළවෙන් ඉස්සෙන්න හදන වෙලාවේදී දර ගාලා ඒක ගැහිලා අර කම්පනයක් ඇති වෙලා ඊට පස්සේ තමයි පොළවෙන් ඉස්සුනහම ආයෙ ඔක්කොම සැහැල්ලු වෙලා යනවා. එහෙම නේද වෙන්නේ? ප්ලේන් ගමන් ගිහිල්ලා ඇතිනේ හැමෝම. එහෙම එකක් වෙනව නේද? ඒ වගේ ඒක හිතේ යම් වේගයක් ඇවිල්ලා හිත ශක්තිමත් වෙලා ඒක අර ඒ මට්ටමින් ඉස්සරහට එස්සෙන්න එනවා. එස්සෙන්න එද්දි සමහරලාට අර කම්පන වෙනස් වීම අර එහෙම ටිකක් එනවා. එතකොට එයා ඒක ගැන පොඩ්ඩක්වත් සලකන්නේ නැතුව කරගෙන යන වැඩේ කරගෙන යන්න ඕනේ. එතකොට මම ආපහු කෙලින් ඔය ආයේ කෙලින් වෙනව නෙමෙයි. ඒක එහෙම කරන්න හොඳ නැහැ. දැන් ඒ වෙලාවට ඇත්තටම බලද්දි මොකුත් එහෙම සමහරලාට වෙලත් නැහැනේ. එහෙම දැන් අත්දකලා නැද්ද? ඒ කියන්නේ අපේ හඳුරන්නේ. ඒ කියන්නේ ප්‍රායෝගිකව මහා වෙනසක් වෙනවද ශරීරේ? එහෙම වෙන්නේ නැහනේ. නෑ පිටිපස්සට යනවා කොන්ද පිටිපස්සට යනවා වගේ දැනෙනවා. මම එතකොට ඔව්. ඒක එතකොට ඊළඟ පාර කරන්න ඕනේ ඒක යනවා නම් ගියා. කමන්නේ ඕක මොකද්ද වෙන්නේ? උපරිම වෙලා මේ ඇලවෙන එක වෙන්නේ. එහෙමයි. ඇලුණත් කමන්නේ කියලා ඇලුණාට මහ දෙයක් වෙන්නේ නැහැ නේ. ඉතින් නේද ඉන්න තැන මේ ඉඳගෙන ඉන්නවා. ඕක ඇලුණා කියලා වෙන දෙයක් වෙන්නේ නැහැ නේ. කියලා එයා එතනින් යන්න ඕනේ ඉස්සරහට. ඕන් දෙයක් වෙච්චායි මම මොකවත් වෙනස් කරන්නේ නැහැ කියලා අතාරින්න ඕනේ. කියන්නේ මේ වෙලාවේ කය අතාරින්න ඕනේ. ඕන් දෙයක් වෙච්චායි කියලා. ආන්ගේ මර ප්ලේන් එකක් ඉස්සිද්දී අර ඒක වෙලාවක් තියෙනවා පොළවෙන් හරියට පොළවෙත් නැහැ. ඒක අහසෙත් නැහැ. ඒ දෙක මැද අවස්ථාවේදී ඒක මේ කම්පන වෙනසක් තියෙනවා. ඒ වගේ හරියටම මේ හොඳටම සිහිය මේ සමාධියේ පැත්තට හොඳට ගිහිල්ලත් නැහැ මේ පැත්තෙත් නැහැ. එතකොට ඇති වෙන වෙනසක් වෙයි තියෙන්නේ ඒක එයා මේ නොසලකලා සුදුවට ඒ දවස්වලත් ඔය භාවනා කරද්දී සමාධිය වැඩිලා තියෙනව නේද? එහෙමයි තමයි. ඒකත් එක්ක ඔය ඒ කියන්නේ මේ සමාධි වැඩින අයට වෙන දෙයක් වෙයි තියෙන්නේ. ඒ හින්දා ඒකේ පොඩ්ඩක්වත් ඒ කියන්නේ එහි පිටිම නොසලකා ඉන්න ඕනේ. වැටෙනවනේ වැඩිච්චා මේ කය. කියලා යන්න ඕනේ. ඕන දෙයක් වෙච්චා කියලා යන්න ඕනේ. මොකුත් කරන්නේ නැහැ කියලා. එහෙමයි තමයි. ඔව්. හරි. තව කාට හරි අහන්න තියෙනවා නම් අපේ පින් ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ මේ ගැටලුවක් දෙකක් තියෙනවා මේ හැබැයි මේ කතා කරන මාතෘකාව සම්බන්ධවම නෙවෙයි කමක් නැද්ද අවසරයි හොර කමන්නේ මේ ස්වාමීන් වහන්සේ මේ මම ස්වාමීන් වහන්සේගේ මේ ධර්ම දේශනා ටික ඔක්කොම ආයි මුලින් ඉඳන් මේ හොඳට අහන්න පටන් ගත්තා මේ ඒක මට මුලින් මම අතරින් පතර වගේ කියන්නේ ඇහුනේ හින්දා මම ඉතින් මේ බැලුවා මේ මුලින් ඉඳන් ඔක්කොම හොඳට පිළිවෙලට අහන්න කියලා ඒක ස්වාමීන් වහන්සේ මට ගැටලුවක් ආපු තැනක් ඒක සමහරවිට මම ඒක මම ගත්ත විදිය වැරද්දක් වෙන්න පුළුවන්. නමුත් මට හිතෙනවා ස්වාමීන් වහන්සේගේ මේක මේ සාකච්ඡා විදිය අහලා හරියට විස්තර කරගන්නවා කියලා. ස්වාමීන් වහන්සේ තැනකදී දේශනා කරනවා මේ ශ්‍රාවකයෙක් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මාර්ගඵලලාභීක්ම තමයි කියලා. ඔව්. ඔව් එතකොට ඒක ස්වාමීන් වහන්සේ හැබැයි එතෙන්දි කියන්නේ ආර්ය ශ්‍රාවකයා කියන එකද කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ පාවිච්චි කරන වචනේ තමයි ශ්‍රාවක. මගේ ශ්‍රාවකයා කියන්නේ ඒ කියන්නේ මාර්ගඵලලාභීක්මයි කියලා.
එතකොට ඒක එක කරුණක්. එතකොට ස්වාමීන් වහන්සේ දේශනාවක තව තැනක කියනවා ඒ කියන්නේ මඟ පෙන්වන්න අපේ කල්යාණ මිත්‍රයා කියන කෙනා අනිවාර්යෙන් මේ මාර්ගඵලලාභීම කියලා ඒක ගැන ඒක ගැටලුවක් නෑ. ඒක බොහොම පැහැදිලි. ඒක හරි. ඒකට දැන් තව තැනකදී ස්වාමීන් වහන්සේ නැවත දේශනා කරනවා දැන් අර මේ අට මේ පුද්ගලයන් අර දෙනා මේ කියන ශ්‍රාවකින් අර දෙනා කියන තැනද ස්වාමීන් වහන්සේ පළවෙනි කොටසට කියනවනේ ඒතකොට සෝවාන් මාර්ගයේ යන කෙනා කියලා. මට පොඩි පොඩි ස්වාමීන් වහන්සේ තේරෙනවද පොඩි එතකොට එයා තාම සෝතාපන්නලා නැති හින්දා එයා කල්යාණ මිත්‍රයෙක් වෙන්න බැරිද? නෑ කල්යාණ මිත්‍රයෙක් වෙන්න පුළුවන්. බුදුනාථගේ ශ්‍රාවකයෙක් නෙමෙයිද කියන තැනදී අන්න එතන පොඩි මට ආව ටක් ගාලා ඔළුවට මෙතන පොඩි මිස්මැච් එකක් තියෙනවා කියලා මට හිතෙනවා සංසංගම කතා කරලා මේ හරියට විස්තර කරගත්තා නම් හොඳයි කියලා. ඕක මෙහෙම ගන්න. දැන් බුදුරයන් වහන්සේ සුපටිපන්න ගාථාවෙන් සංඝ ගුණ කියනවානේ. ඒක බුදුරයන් වහන්සේනේ දේශනා කරේ සුපටිපන්න ගාථාව. ඒතකොට සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝ. බුදුරයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කියනවා. උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝ. බුදුරයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උජුපටිපන්නයි. මම දැන් ඒවා විස්තර කරන්න නැහැ මොනවද සුපටිපන්න උජුපටිපන්න කියලා. ඊට පස්සේ ඥායපටිපන්නයි සාමිචිපටිපන්නයි කියලා යදිදං චත්තාරි පුරුෂේ උගානි. අට පුරුෂ පුද්ගල. යදිදං කියලා කියන්නේ ඒ කවුද? ඒ කවුද කියලා කියනවනම් චත්තාරි පුරුෂේ උගානි. හතරක් වූ යුගල වශයෙන් ගත්තොත් 4 දෙනෙක් ඉන්නවා. පුද්ගල වශයෙන් ගත්තොත් 8 දෙනෙක් ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒකේදී අර යුගල වශයෙන් ගත්තොත් සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත්. ඊට පස්සේ පුද්ගල වශයෙන් ගත්තොත් සෝවාන් මාර්ගය, සෝවාන් ඵලය. සකදාගාමි මාර්ගය, සකදාගාමි ඵලය. අරහත් අනාගාමි මාර්ගය, අනාගාමි ඵලය, අරහත් මාර්ගය, අරහත් ඵලය. ඒ විදිහ තමයි 8 දෙනා වැටෙන්නේ. තේරුණාද? එතකොට දැන් ඕකෙදී අර මේ අර මං අර කිව්වේ මේ බුදුරජාණන් වහන්සේගේ එතකොට ශ්‍රාවක සංඝයා කියලා කියන්නේ සෝතාපන්න කෙනා එතනින් ඉහළට කියලාද මං එතන කියන්නේ. ඒක කියන සාස මෙහෙම මේ කියන්නේ ශ්‍රාවක කියන්නේ මේක ඇත්තට මම තර වචන පාවිච්චි කරපු එක වැරදි මේකට ගාවගත් එක මේ මොකද්ද කල්යාණ මිත්‍රයා කියන එක ඒක අවිවාදාත්මකයි. ඒක මේ මාර්ගඵලලාභීත්ම තමයි. අපි ඒක බැහැර කරමු. මේ දැන් අර ශ්‍රාවක කියන ඩෙෆිනිෂන් එකේදී එතෙන්දී දැන් මාර්ගඵල ලාභියෙක්ම විතරයි නම් එතකොට එතනින් යන්නේ ස්වාමීන් මුලින්ම ඉන්න කෙනා පුද්ගලයා කියන්නේ මාර්ගයේ ගමන් කරමින් සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනා ශ්‍රාවක කියන තැනට අයිති වෙන්නේ නැද්ද එතකොට? සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනා අර අරකට අනුව මේ ඒකට අයිති වෙනවා, ශ්‍රාවකයට අයිති වෙනවා. හැබැයි ඔය මමත් අවුරුදු ගාණක් වරද්දන් හිටපු තැනක් මේක. හරි? දැන් මේක විවාදාත්මක කාරණාවක්. මේක විවාදාත්මක කාරණාවක්. මේකින්ද එළිය කියන්න යන්න එපා මේ කාරණාව. විවාදාත්මකයි. මේ මමත් අවුරුදු ගාණක් හිටන් හිටියා කෙනෙක් සද්ධානුසාරී වෙලා අවුරුදු ගාණක් ඉන්නවා ඇති. ධම්මානුසාරී වෙලා එහෙම අවුරුදු ගාණක් ඉන්න එහෙම ශ්‍රාවකයෝ ඉන්න පුළුවන් කියලා මම හිතන් හිටියා. හරිද? මේක බරපතල කාරණාවක් මේ කියන්නේ යන්නේ කට්ටිය කොයිතරම් මේක ගණිත දන්නේ. ඊට පස්සේ හැබැයි බුදුරයන් වහන්සේ ඊට පස්සේ දේශනා කරනවා දැන් මේ බුදුරයන් වහන්සේගේ සද්ධානුසාරී ධම්මානුසාරී ශ්‍රාවකයෝ කියන ඔය අසානිත්‍ය කනානිත්‍ය කියලා ඔය සෝතාපට්ටි සංයුක්ත තියෙනවා පැත්තක්. ඔක්කන් සංයුක්ත කියලා කොටසක් තියෙනවා. ඒකෙදි විස්තර කරනවා මේ ශ්‍රාවකයෝ බුදුරයන් වහන්සේගේ ඒ ශ්‍රාවකයෝ අබබ්බෝච කාලංකාතුම් යාවන සෝතාපට්ටි ඵලං සච්චිකරණෝති කියලා කියනවා කාරණා. ඒ කියන්නේ එයා සෝතාපන්න ඵලයේ සාක්ෂාත් නොකර කලුරිය කරන්න අබහුවයක් කියනවා. සෝතාපට්ටි ඵලය සාක්ෂාත් නොකර කලුරිය කරන්න අබහුවය. ඒ කියන්නේ සිද්ධ වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කරලමයි කලුරිය කරන්නේ කියන්නේ. තේරෙනවද? ඊට පස්සේ මට දැන් ওই බුද්ධ වචනනේ. ඊට පස්සේ මට ලොකු දැන් සැකයක් ආවා. එතකොට හත් දෙයනේ දැන් මේ ඔන්න සෝතාපන්න අපි හිතමු සද්ධාම්සාරී අපි හිතනවා මාර්ගයේ ඉන්න කෙනෙක් කොහොම ඉන්නවද? දැන් මේක හැමෝම හිතන් ඉන්නවා චුට්ටක් කරනකොට මම සද්ධාම්සාරියෙත් දැන් ධම්මාම්සාරියෙත් කියලා හිතනවා. හිතන්න එපා වැඩිලාවත් ඕක මහා පැටලෙන්න. මාත් හිතන් ඉඳලා ඔය වලේ වැටලත් මම ගොඩ වෙලා තියෙනවා. අර ආනාපාන සති වලේ වගේ තමයි හැමතැනම වෙලා. ආය අමාරුයි. අවුරුදු ගණන් ගිහින් ගොඩ එන්න වගේ. කොහොනේ සෝවාන් වෙලා කියලා හිතලත් ඉන්නව කාලේ. ඔව් සෝවාන් වෙලා කියලාත් එකපාරක් එහෙම හිතක් හිතන. අමාරුයි ඉතින් ගොඩ ආවේ. අවුරුදු එකමාරක් ගියා ඒකින් ගොඩ එන්නේ. ඔය සද්ධාන්සාරි ධම්මාන්සාරි වලේ වැටලත්
අවුරුදු දෙකමාරක් විතර ගියා එකකින් ගොඩ එන්න. එතකොට මං කියන්නේ මේ මම ඊට පස්සේ කල්පනා කරා දැන් එතකොට හත් දෙන්නේ දැන් සද්ධාන්තර ධම්මන්තරේ ශ්‍රාවකෙක් ඉන්නවා. ඔයා හැම වෙලාවෙම සිහිනුවණින් ඉන්නවා කියලා කන්නේ නැහනේ. දැන් අපි හිතමු ඉන්නවා කියලා හිතමු ඉන්නවා කියලා හිතමු. එයා හැම වෙලාවෙම සිහිනුවණින් ඉන්නවා කියලා කන්නේ නැහැ. එක පාටම බෙල්ල කැපිලා මැරුණා. දැන් එයා කොහොමද සෝතාපන්න වෙන්නේ? හදිසි අනතුරක් වුණොත් දැන් එයා හදිසි අනතුරක් වුණා ඩොග් ගාලා මේ මල. දැන් සෝතාපන්න වෙනවා කියලා ඒ කියන්නේ බුදුරයන් වහන්සේ කියලා තියෙන හින්දා කියලා එහෙම කියලා හරියන්නේ නැහැ. මොනවාරි හේතුඵල ධමයක් ක්‍රියාත්මක වෙන්න එපා. එයාගේ ඒක ඒ කියන්නේ මානසික මට්ටම සෝතාපන්න වෙන්න අඩුම ගානේ ප්‍රථම ධානය මට්ටම තියෙන්න ඕන කියනවා මේ පැත්තේ. විදර්ශනාවේ බලවත් මට්ටමක් තියෙන්න ඕන කියනවා අනිත් පැත්තෙන්. දැන් ඕවා හැදෙනවා දෙකපාරටම බෙල්ල කැපිලා මැරෙනකොට. මොන සමාධියද දෙනවද? තියෙන සිහියක් නැති වෙලා යනවනේ මිනිස්සුගේ බෙල්ල කැපිලා මැරෙනකොට. එතකොට දැන් ඒ මිනිස්සයා හිතන් හිටියට එයා සද්ධාන්තරි ධම්මාන්තරි කියලා ඉවරලා එයා මැරෙනකොට ඔය වැඩේ වෙන්නේ නැහනේ. තේරුණාද? මම කියන කාරණා. එතකොට මේ කාරණාව හරිනම් අර බුද්ධ වචනේ වර්ධිනවනේ අනිත් පැත්තෙන්. ඔය ගැටලුව අලංකාතුන් කියන ඒ වචනේ වර්ධින. ඒක හරිනම් මේ කතාව වැරදි. වැරදි. ඕක සාස මටත් ඔය සම්බන්ධ දේශනාවක් අහද්දි මටත් ඔය ගැටලුව හිතේ ඇඳුණා ඔය ටික. ඔව් ඊට පස්සේ මම අනේ ඕක මම එළිය කියන්නේ නැන්න එපා. ඔය විවාදාත්මක මොකද එළිය හුඟක් අය හිතන් ඉන්නවා මම සද්ධාන්තරි ධම්මාන්තරි කියන මොකද මාත් ඒ වලේ ඉඳලා තියෙන ඉන්න මම දන්නවා. ඕක කොහොම නෙමෙයි. මාර්ග ඥානය කියලා තැනක් තියෙනවා. මාර්ග ඥානය, මග්ග ඥානය කියලා වල ඕවා විස්තර කරනවා පරිසම්පදා මග්ගප්පකරණ කියන පොතේ සාරිපුත්ත මහරතනස්සේ ඥාන කතා කොටසේ විස්තර කරනවා. ඒකේ මාර්ග ඥානෙ, ඵල ඥානෙ විස්තර කරනවා. එතකොට සද්ධාන්තරි ධම්මාන්තරි කෙනෙක් අඩුම ගානේ මාර්ග ඥානෙ කියන්නේ අඩුම නෙමෙයි කොහොමත් සද්ධාන්තරි ධම්මාන්තරි නම් මාර්ගයට ඇවිල්ලා ඉන්න ඕනේ. මාර්ගයට ඇවිල්ලා ඉන්න ඕන මාර්ග ඥානෙ ඉන්න ඕනේ. මාර්ග ඥානෙ කියන එක විස්තර කරන්නේ අර මේ සංකාරුපේක්ඛා ඥාන කියලා මම දැන් විස්තර කරන්නේ මේ ඒ කියන්නේ යන්න පුළුවන් සමාධි පීති සැප ඇති වෙලා විදර්ශනාවේදී පීති සැප ඇති වෙලා ඒවය තික්මවා ගිහිල්ලා මේ තනිකර ප්‍රබල උපේක්ෂාව අවේදිත සුඛයක් කියලා එකක් හට ගන්න. ආන් ඒ මට්ටමේ ඉන්න කෙනාට තමයි මාර්ග ඥානෙ තියෙන්නේ. ඒ මාර්ග ඥානෙ විස්තරයට අනුව එතන ඉන්න කෙනා. එතකොට ඔහොම මිනිස්සෙක් එදිනදා මෙහෙම සද්ධාන්තරි ධම්මාන්තරි වෙලා ඉන්නේ නැහැ. ඒක භාවනාවේ ප්‍රබල සමාධි වල ඒ කියන්නේ ධානා හතරේ අර ඒ වෙලාවේ අතර කියනවා නම් ඒ කියන්නේ අර ඒ කියන්නේ ප්‍රීති සැප ඇති වෙන සමාධි ඉක්මවා ගිහිල්ලා ප්‍රබල උපේක්ෂාවට ඇවිල්ලා ඒකෙත් අවේදිත ස්වභාවයට හිතපත් ඒකත් එක්කත් වින්දනය හිත සම්බන්ධ වෙන්නේ නැති හැබැයි නිවනට ගිහිල්ලත් නැහැ. මේකට සම්බන්ධිකුත් නැති ඕම් ඔය ගාන තමයි මාර්ග ඥානි කියලා කියන්නේ. එතකොට ඒ මාර්ග ඥානි නැතුව සද්ධාන්තරි ධම්මාන්තරි ශ්‍රාවකෙ ඉන්න විදිය ඒක ඒ ඉන්නවා කියලා හිතාගත්තට ඒක ඒ අය අදාළ නැහැ. ඒ මාර්ග ඥානි ඉන්න කෙනා ඒ වෙලාවේ එයාගේ හිත මේ පංච පාස්කන්ධි මෙතනින් අතෑරිලා නිවන අනිත් පැත්තෙන් අල්ලලත් නැහැ. මේක මෙතනින් අතෑරිලා අරක අතනින් අල්ලලත් නැති ඒක මොහොතක්. ඒක එක මොහොතක්. එතකොට ඒ වෙලාවේ මලොත් මේක මෙතනින් අතෑරලා හින්දා අතෙන්ට ගිහිල්ලා තමයි එයා ධර්ම අවබෝධ කරලා තමයි මේ මැරෙන්නේ. එයා එතකොට අවුරුදු ගණන් ඉන්න සද්ධාන්තරි ධම්මාන්තරි ශ්‍රාවකයෝ නෑ. අවුරුදු ගණන් ඉන්න මේකේ සද්ධාන්තරි ධම්මාන්තරි එහෙමයි නෑ. හැබැයි ඉතින් ඕක කිව්වොත් එහෙම ස්වාමීන් වහන්සේලා ගහගන්නේ. මේ ඉතින් මට කරන්න දෙයක් නෑ. ඒ වුණාට ඒක නෑ. මට ඉතින් කියන්න තියෙන්නේ මාර්ග ඥානෙ යන්න අතන පරිසම්පදා මග්ගප්පකරණ කියවලා තියෙනවා. ඔය ඥානෙ තියාගෙන ඉන්න සද්ධාන්තරි ධම්මාන්තරි ශ්‍රාවකෙ මට පෙන්නන්න කියලා තමයි මට කියන්න වෙන්නේ අවුරුදු ගණන් නැහැ. අවුරුදු ගණන් ඉන්න ඕනේ නැහැ. ඒක තියන් හිටියොත් එහෙම ඊළඟ මොහොතේ ධර්ම අවබෝධ වෙනවා. එතකොට අවසරයි සමහරවිට මේ මම පැහැදිලි කරගන්න තවත් අහන්න. එතකොට ඒ අට්ඨාර පුද්ගලයන්ගේ ඒ පළවෙනි කොටස පළවෙනි පුද්ගලයා කියන ගන්න මාර්ගයට පිළිපන් කියන. ඒ කියන්නේ මාර්ගයට පිළිපන් කියන ධර්ම මේ සෝවන් වෙලා නැහැ. සෝවන් ඵලයේ සාක්ෂාත් කරලා නැහැ. නමුත් සෝවන් මාර්ගයට වැටුණා කියලා කියන්න පුළුවන් වෙන්නේ ඒ මට්ටමින් ඇවිල්ලා ඉන්න කෙනෙක්ට තමයි. ඒ මට්ටමේ ඒතකොට මාර්ග ඥානෙ තියෙන්නේ ඥානෙ තියෙන්නේ. අපි නිකන් අර මෙයාව ටයිටල් කරාට මෙයා සද්ධාන්තරි ධම්මාන්තරි ඒ අපේ ටයිටල්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දීලා තියෙනවානේ මාර්ග ඥානෙ දීලා විස්තර කරලා තියෙනවනේ ඒ මාර්ග ඥානෙ තියෙන කෙනා තමයි සද්ධාන්තරි ධම්මාන්තරි. එහෙමයි. අපි ගන්නෝනේ එතනින්. එතකොට ඒක තියෙන්නේ අර සංකාරුපේක්ඛා ඥාන සමාධි ඉක්මවා ගිහිල්ලා සමාධි වල ඇලෙන්නේ නැතු උපේක්ෂාවත් ඉක්මවා ගිය ස්වභාවයක් එතන තියෙන්නේ. ඒ විදිහට කරන් එදිනදා ජීවිතේ කාලා බීලා ඉන්න එකක් නැහැ. එහෙම එකක් පවත්වන්න බැහැ. එතන බලවත් සමාධිය මෙතන පංචපාස්කන්ධේ මේ පැත්ත අතහැරලා අනිත් පැත්තේ නිවන නිරෝධය අරමුණු කරලා නැති එකක් විතරයි. ඒ නිරෝධය හිත හොයනවා. කියන්නේ මෙතන මේක අතාරින්නවා අනිත් පැත්තට අඩිය ගහන්න තැන නැතුව.
ආන් ඒ ස්වභාවයක් ඒ තියෙන්නේ. අතරමැදි අවස්ථාවක් අර ප්ලේන් එක නැග්ගුවා වගේ. මෙතනින් නැග්ගලා හරියට අහසට ගියෙත් නැති අන්න දෙක මැද්දේ අවස්ථාවක් වගේ අවස්ථාවක්. තත් මාර්ග ඥාන කියලා කියන්නේ. මාර්ග ඥානෙන් අරතුරුම ඵල ඥානෙ හට ගන්නවා කියන්නේ. ඉතින් අර මාත්වකේ අර අපි ඉතින් ධර්මය අහලා ස්වාමීන් වහන්සේලා කියලා තියෙනවනේ අපි අහලා තියෙන ඉතින් මාත් හිතන් හිටියයි එහෙම අද්දාන්සාරිය ඇති අපි ධම්මාන්සාරිය ඇති එහෙම නෙවෙයි කියලා. අනේ හිතන්න එපා එහෙම නෑ. එහෙම තියෙනවනේ ඉතින් මං අහන්නේ කොහොමද බෙල්ල කැපිලා ටොක් ගාලා දැන් මම මැරුවොත් ඔයාගේ හිත කොහොමද අර සමාධි ඉක්මවා ගිහිල්ලා අර සංකාරූපේක්ෂා ඥාන ඉක්මවා ගිහිල්ලා නිවනට යන්නේ කියන එක තමයි අහන්නේ තියෙන්නේ. තියෙන සිහිනුවන නැති වෙනවා ඒක හදිස්සි අනතුරක් එනකොට. එහෙමයි සංසනෑ. ඔතන මට තේරුණා දැන් අපි සාමාන්‍යයෙන් දැන් අපි තුමු කෙනෙක් ගිහිගේ අතහැරලා ගිහලා පැවිදි වෙලා දැන් පැවිදි වීමේ තියෙනවනේ එක ඒ කියන්නේ එක අවස්ථා තියෙනවනේ මම කියන්නේ දැන් සමහරව ඇත්තටම අවබෝධයෙන් ගිහිල්ලා පැවිදි නැහැ ඉන්නවා. එහෙම නොවි පැවිදි වෙලා ඉන්න ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒකවල හැමෝම මම දන්නවා ඒ කියන්නේ අපිට ටිකකට හිතනවා මේ හැමෝම බුදුරජාණන් වහන්සේ මේ කියපු අර පළවෙනි මාර්ගය යන කට්ටිය කියලා හැමෝටම සලකන්න බෑ. ඒක එහෙමයි. එතකොට ඒක කොහොමත් එහෙම නෑ. නමුත් අර අපිට මේ ස්වාමීන් වහන්සේලාගේ කුල කෙනුත් නෑ මේකේ ධර්ම අවබෝධයේ පිණිස කියලා වෙහෙස මහන්සලා වැඩ කරන පිරිස වද්ද මේ මාර්ගය ගමන් කරන පිරිස කියලා මට නිකන් ආව සැකයක්. ඒකයි මම බැලුවේ එතෙන්දී අර ප්‍රශ්නෙත් එක්ක නේද. ඒතකොට මේගොල්ලෝ ශ්‍රාවක විදියට ගණන් ගන්නත් බැරිද මේගොල්ලන්ට සැබෑ වුණාවක් තියෙනවා මාර්ගයේ යන්න. එතකොට ඒගොල්ලෝ ඒ මාර්ගයට පිළිපන් කට්ටිය නෙවෙයි. නමුත් කියන එක මට අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සුපටිපන්න උජුපටිපන්න එතන නෑ. ඔය උජුපටිපන්න කියලා කියන්නේ ආරෂ්ඨාංග මාර්ගයට පිළිපන්න කියලානේ. ආරෂ්ඨාංග පිළිපන්න කියලා කියන්නේ සම්මාදිට්ඨිය ඔය අපි හිතන නෙමෙයි. කෙලින්ම මේ විදර්ශනා ඥාන සම්මාදිට්ඨිය පිහිටලා ඉන්නවා කියන එක. ඒක ඒ වෙලාවේ පිහිටලා ඉද්දි අර වගේ මානසික මට්ටමක් තියෙනවා. අර පීති සැපේ තැලෙන්නේ නැති උපේක්ෂාව තික්මවා කියන මට්ටමක් තියෙනවා. එතකොට එතෙන්ට ගිහිල්ලා නෑ කවුරු. එතෙන්ට ගිය කවුරුත් මාර්ග ඥානයක් නෑ ඒ අයට. එතකොට ඒ අය උත්සාහවත් වෙන අය. කියන්නේ මාර්ගයට එන්න උත්සාහවත් වෙන පිටක් කියලා තමයි අපි අඳුර ගන්න ඕනේ. මාර්ගයට එහෙමද? හොඳට පැහැදිලි දැන් ඒක. මොකද මට අවුරුදු ගාණක් මේ ওই තැන්වල ස්වාමීන් වහන්සේලා අවුරුදු ගණන් ඉර වෙලා තියෙනවා. ඔය සද්ධානුසාරි ධම්මානුසාරි දැන් ඉතින් ඒ උදේට සද්ධාවක් තියෙනවා. හැමදේම ගිහි ගෙදර මම ඔක්කොම අතහැරලා ආවේ. මට බණ භාවනා කරනවා මම නම් දැන් මෙහෙම ඇති කියලා ඉවරලා තමන් දාගන්න. අනේ පව් එහෙම නෑ. අපිට මෙහෙම මේ හම්බෙන්න අයගෙන් මේකිට මාර්ගය හම්බෙන්නේ නෑ. හම්බෙන්නේ හැම වෙලාවෙම සෝතාපන්න, සකදාගාමී, අනාගාමී, අරහත් හරි එහෙම නැති අය. මොකද ওই මාර්ගයේ අය මෙහෙම කතා කර ඔහු මාර්ගය එහෙම වඩන්න බෑ. ඒක වෙනම සමාධිමත් ස්වභාවයක් ඒක. මාර්ගය කියන එක බලන්න ඕනේ මාර්ග ඥානෙ විස්තර කරන පරිසම්පදාමක් ගන්නකොට. ඒක බැලුවා නම් තේරෙයි. ඔය කියන කාරණා. ඒ තෙලිය ස්වාමීන් වහන්සේලා කියනවා මම අහලා තියෙන ගොඩාක් අය කියනවා. අවුරුදු ඉතින් ඊට මාත් හිතන් ඉන්නවා එහෙමයි කියලා. එහෙමයි. අවසන් දැන් ඒක පැහැදිලි සංස මොකද එතන අර දේශනාවේදී තැන් දෙකකදී අර ඒ වෙනස් විදියකට වගේ ආපු හින්දා ඒ කියන්නේ දැන් මෙතනදී ශ්‍රාවකයෙක් කියලා මෙහෙම ස්වාමීන් වහන්සේ දේශනා කරලා අතන්දී අරම කතා කරාම මට තේරෙනවා මෙතන නොගැලපීමක් තියෙනවා කියලා. දැන් මේක මම ඉතලා මිස් කරේ මට එතනදී මට දන්නවා සද්දාන්සාරිත් එක්කන හම්බෙන්නේ නැහැ. මෙතනදී මෙයාව මුණ ගැහෙන්නේ නැහැ කියන එක දැනින්ද ඒක මම අර ඒක කියන්න යන්නේ නැතුව ඒක ස්කිප් කරලා මම ඒක මිස් කරලා කිව්වේ මට මතකයි ඕක එක. තන හදිට මතක නැත්නම් ඒ සිද්ධියදී මම මිස් කරා කියන එක මට මතකයි. හිතලා මිස් කරේ මම. ඒක මට සංසත් මතකයි. හරි. ඔය පැහැදිලි සංස. බොහොම පැහැදිලි. දෙවෙනි ප්‍රශ්නේ අහන්න අවසරයි වෙලාව තියෙනවා නම් මේ ඒක නම් ස්වාමීන් වහන්සේ ඒක අහලා ඉවර කරමු නේද? නැත්නම් කාට හරි ගොඩාක් වැදගත් ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් එයාට අවස්ථාව දෙමු අපි. එහෙමයි. එහෙම නැත්නම් එහෙනම් ওই ප්‍රශ්නේ අපි ඉවරයක් කරමු. හොඳයි සංස මේ භවය සම්බන්ධව මේ වෙන දේශනාවකදී අහපු දෙයක් මට එතනත් පැටලිලි සාගත ස්වභාවයක් ආවා දැන් ඒ ස්වාමීන් වහන්සේගේ දේශනාව කියනවා මේ දැන් භවය කියන එක කියන්නේ ඒ කියන්නේ අර භවය කොටස් තුනකට බෙදලා කාම භව කියලා ඒ තුනදී කියන්නේ මේක එතෙන්දී මට තේරිච්ච දේ තමයි මම ගත්ත විදිය වැරදි ඇති මට හිතුනේ ඒක දැන් කෙනා මුලින් හිතනවා මේ භවය කියන්නේ මේ මට පේන මම දකින්න එළිය තියෙනවා කියලා හිතන දේ තමයි භවය. එහෙමයි ස්වාමීන් වහන්සේ මුලින් විස්තර කරන්නේ දැන් කාම භවය කියන්නේ මට අරමුණු වෙන ඒ අරමුණු වෙන දේ එළිය තියෙනවා කියලා මම විශ්වාස කරනවා.
මේම කියලා එතකොට කාම භවය එතකොට දැන් දිව්‍ය ලෝක නිරය ඔක්කොම අහුවෙන්නේ ඒකට එහෙම කියලා ඊට පස්සේ එතකොට මම කල්පනා කරේ සංස යම් කිසි ලෝකේ කොතනක හරි මිනිස්සෙක් හෝ ජන කොට්ටාසයක් ඉන්නවනම් එතකොට ඒක විශ්වාස කරන්නේ නැති මෙහෙම මරණින් මතු මෙහෙම තැන දිව්‍ය ලෝක හෝ නිරයක් කියලා දෙයක් අහලත් නැති එහෙම දෙයක් ගැන විශ්වාසිකුත් නැති කෙනෙක්ට එතකොට එහෙම ඒ භවය ආයි හැදෙනවද කියලා. ඒ කියන්නේ එතකොට එයාට මොකද එයා එහෙම දෙයක් අහලත් නැත්නම් විශ්වාසිකුත් නැත්නම් භවයේ එහෙම භවයේ හැදෙන්නේ නැද්ද? මට එතන තව මට අඩුපාඩුවක් තියෙනවා. මට ධර්මදේශනාවේ තව ඇහිලා නැති කොටසක් තියෙනවද කියන්නේ මම දන්නේ නැහැ. මට එතන දිහාපු ගැටලුවක් එයා එහෙම අරමුණු වෙලා හෝ එයාට විශ්වාසය නැත්නම් එයාට කොහොමද භවයේ හැදෙන්නේ කියලා. ඔව් දැන් ඔක ඕක විනාඩිය දෙකකින් කියන්න පුළුවන් එකක් නෙමෙයි. හරි ඒ හින්දා මම කෙටියෙන් පිළිතුරක් දෙන්නම් මේක නොතේරෙන්න ඉඩ තියෙනවා. එතකොට බහැර මෙහෙම ගෙවල් දොරවල් මෙහෙම අල්ලන්න පුළුවන් අත ගන්න පුළුවන් ස්වභාවයෙන් මේ ගෙවල් දොරවල් මේ දේවල් තියෙනවා කියලා ඒ ගන්න එක තමයි භවය. හරි? ඒක එන්නේ ඒක තමයි කාම භවය කියලා කියන්නේ. හරි? දැන් ඔක විස්තර කරන්න බෑ. මම කියකට විස්තර කරන්න කිව්වොත් ආයෙ පැය දෙකක් යනවා. මේක විස්තර කරන්න කිව්වොත් බහැර මෙහෙම දේවල් අල්ලන්න අත ගන්න පුළුවන් ස්වභාවයෙන් යුතු මෙහෙම දේවල් මේ අපි දැන් ඉන්නේ මේ කාම ලෝකේ අපි ඉන්නවා කියලා කියන්නේ අපි ඉන්නේ ওই මානසික මට්ටමේ. ඒ කියන්නේ හැමෝම දන්නම් දැන් කාර් එක පේනවා. පේන කාර් එක අල්ලන්න පුළුවන්. කියලා ඔය මානසික මට්ටමේ ඉන්නේ. ඊට පස්සේ ටීවී එක පේනවා. ඒක අල්ලන්න පුළුවන්. ඔන්න ඔය මානසික මට්ටමට කියනවා කාම භවය කියලා. සමුදයක් නෙමෙයි. එතකොට එයා ධර්මයේ ඉගෙන ගත්තා නැතත් ওই මානසික මට්ටම තියෙනවා. සුද්දෙක්ගේ කියලා සුද්දෙක් නෙමෙයි බල්ලෙක් කියනොත් ඔය බල්ලත් ඉන්නේ කාම ලෝකේ. ඒසං අපාය වුණාට උත් ඉන්නේ මේ කාම ලෝකේ. ඒවත් එක්ක ඌගෙත් ওই මානසික මට්ටම තියෙනවා. එතකොට මේ තියෙන දේවල් මේ පේනවා. මේ පේන එක මෙහෙම අල්ලන්න පුළුවන්. අතක අල්ලන්න පුළුවන් ඔය මානසික මට්ටම. ඕක තමයි කාම භවය කියලා කියන්නේ. නෑ කාම භවය ගැන ස්වාමීන් වහන්සේ ගැටලුවක් නෑ අවසරයි සමාවෙන්න බාධා කරාට. මම කියන්නේ අරූප භව සම්බන්ධව කතා කරද්දී අරූප භව සම්බන්ධ ඒ දැනුමක් නැත්තම් එයාට කොහොමද ඒ අරූප භව සකස් වෙන්නේ කියන එක. ඒක සකස් වෙන්නේ මෙහෙම. එයා කාම භවයේ දැන් භාවනා කරන් යද්දී ඊට සමාධිමත් වෙනකොට ඔය බාහිර පංචේන්ද්‍රයන්ගෙන් ඇසකන්නාසය දිවකය කියන ඒවා අතහැරෙනවා. අතහැරලා භාවනා අරමුණට මීට ශක්තිමත් වෙනවා. කවුරු හරි ආ භාවනා කරා කියන්නේ මොනවා හරි භාවනාවක් කරා. ඔය මොකිස් දෙයක් දන්නේ නැහැ. භාවනා කරනකොට හිත ශක්තිමත් වෙලා අරව අතහැරිලා භාවනා අරමුණටම එද්දි ඔය ඇසකන්නාසය දිවකය කියලා අතහැරිලා මානසිකව හටගන්නා අරමුණේ සිහිය පිහිටන්න ගන්නවා. එතකොට එයාට මුළු ලෝකෙම වෙන්නේ ඒක. තනිකරම ඒ කියන්නේ ඒක පමණක් තියන්නා වූ ඒක උතන ඒ කියන්නේ උතන ආලෝකමත් ස්වභාවයක තමයි හිත පිහිටන්නේ. ඒක පමණක් තියන්නා වූ වෙන මොකුත් නැත්තා වූ දෙයක්. අල්ලනවා යාගේ හිත. ඒක හිත ක්‍රමක්‍රමයෙන් ගිහිල්ලා එතන තල්ලු වෙලා යන එක. ඒතකොට පිරිස්තු ආලෝකයක් වෙන්න පුළුවන් බබලන ආලෝකයක් වෙන ඒක පමණයි තියෙන්නේ. ඒකමයි හිත තියෙන්නේ එකම ගනුදෙනුව ඒක විතරයි. එතකොට එයාට අර මේ වෙන ලෝකයක් මෙහෙම තියෙනවා කියන එක මේ පැත්තෙන් අතහැරිනවා. ඒක ගැන දැනුමක් අවශ්‍ය නැහැ. එයාට මොකද්ද මේ දැනුමක් අවශ්‍ය නැහැ. ඒක ප්‍රොසෙස් එක යනකොට එතෙන් තල්ලු වෙනවා. ඒක තවදුරටත් තල්ලු යනකොට එයා ඒකෙත් අතහැරලා අරූපෙටත් තල්ලු වෙන්න පුළුවන්. නුවණ තියෙනවා. නුවණ කියලා කියන්නේ අමුතුවෙන් දැනන් ඉන්න ඕනේ නැහැ. සිහියත් එක්ක ඔයක බලවත් කරගෙන සමාධිය බලවත් කරන් ගියොත් තල්ලු යනවා ඒ දැන්. හොඳයි සර් අපි ඒක කොටසට අපි සාකච්ඡාව ඉස්සරහට යනදී අපි එතකොට කතා කරමු එහෙනම්. හරි. එහෙනම් හොඳයි අපි එහෙනම් දැන් වෙලාව ගිහින් අපි එහෙනම් නවත්තමු. එහෙනම් හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. එහෙනම් කාරණා පුරුදු කරගෙන යන්න මේ සියලු දිනාටම මේ දහම් සාකච්ඡාවත් උතුම් ධර්ම අවබෝධය පිණිසම හේතුපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු Okaswandami bante maya katam punyam samana moditapam samana punyam mayanda tabam sadu namodam tasate katam punyam kamatabam yo kasakamang bante patyampi kasakamang bante sadu කවුද?